බෝඩ් එකත් හොඳට පේනව නේද? පේනවා සර්. හරි ඕකේ. එතකොට අපි තුන්වෙනි පාඩම ඉවර කරලායි තියෙන්නේ. රයිට්? මම ඊට පස්සේ කිව්වා තුන්වෙනි පාඩමෙන් පොතේ අභ්‍යාසයයි මම දැම්ම ටියුට් එකක් කරගෙන ඉන්න කියලා කිව්වා. කරාද හැමෝම? ඔව් සර්. රයිට්. හැමෝම කරලා ඇති නේද? මම මැසේජ් එකකුත් දැම්මා විශේෂයෙන්ම ඒක කරලා තියන්න කියලා. රයිට්? හොඳයි අපි එහෙමනම් මේ ටියුට් එක ඩිස්කස් කරමු. හොඳයි අපි එහෙනම් පටන් ගමු. අපි මුලින්ම පටන් ගමු පොතේ අභ්‍යාසය. හරි? right. දැන් මෙහෙමයි පුතාලා මේව හොඳට කරලා තියෙන්න ඕන. හරි? බලමුද කොහොමද කරලා තියෙන්නේ කියලා. කීප දෙනෙක් පෙන්වන්න බලන්න මට. කැමරා එකට පෙන්වන්න බලන්න කරලා තියෙන වැඩ ටියුට් එක එහෙම. බලන්න ඕන කට්ටිය වැඩ කරලාද තියෙන්නේ නැද්ද කියලා. පෙන්වන්න බලන්න. මිහිනි කරලා තියෙනවා, විදුමාලි කරලා තියෙනවා. කොහොනික් කට්ටිය? ජනුරකෝ ජනුර සිතුමි විහංගා කරලා තියෙනවා. ප්‍රවීෂ් කරලා තියෙනවා. නිලුෂිකා කරලා තියෙනවා. තෙනුක කරලා තියෙනවා. බිනුලි කො වීඩියෝස් නැද්ද? අනික් කට්ටිය කො? ජයිලි කරලා තියෙනවා. මිහිනි කරාද? right. ජෙනුර සර් අද තමයි මම ජොයින් වුනේ ක්ලාස් එකට. එහෙමද? එහෙමද? right. හොඳයි පුතාලා මෙහෙමයි අපි දැන් 6 වසරේ අපි පාඩම් 3ක් මේ බ්‍රහස්පතින්දා කණ්ඩායමේ පාඩම් 3ක් ඉවර කරලා තියෙන්නේ. සෙනසුරාදා එකේ පාඩම් 2යි. හරි? සෙනසුරාදා උදේ 6:00 ක්ලාස් එකක් තියෙනවානේ. ඒකේ පාඩම් 2යි ඉවර කරලා තියෙන්නේ. තුන්වෙනි පාඩම ගිය සතියේ තමයි පටන් ගත්තේ. ඒක ගොඩක් කරේ නැහැ. හරි? එතකොට මේ පාඩම් වල රෙකෝඩ්ස් මට දෙන්න පුළුවන් අලුතෙන් සම්බන්ධ වෙච්ච දුවල පුතාලට මට මැසේජ් එකක් දාන්න. හරි? තාම ඉස්කෝලවල තාම අල්ලලාවත් නැහැ නේද? ඕන තරම් කල් තියෙනවා. ඒ රෙකෝඩ්ස් ටික හරියට බලලා මේ ලයිව් ක්ලාස් එකේ හිටියා වගේ තමයි. හරි? ඒක හරියට බලලා හැබැයි පැය දෙක නේ. ඒක රෙකෝඩ් එකක් පැය දෙකක් තියෙනවා. පැය දෙකක් එකමාරක් වගේ තියෙනවා. ඒක හරියට බලන්න ඕන නේ. විනාඩි 15ක් බලලා ආයෙ එළියට ගිහිල්ලා සෙල්ලම් කරලා ඇවිල්ලා ආයෙ පැය භාගයක් බලලා එහෙම බෑ. එක දිගට ඒක ක්ලාස් එකේ හිටියා වගේ බලන්න ඕන. නෝට් එකත් එක්ක අරගෙන නෝට් එකේ ටියුට් එකත් එක්ක අරගෙන ඒ ටික කම්ප්ලීට් කරගන්න ඕන. හරි? එහෙම පහුගිය පාඩම් 3 මේ විදිහට කවර් කරගන්න පුළුවන්. හොඳයි අපි එමනම් පොතේ අභ්‍යාසයට යමු. හරි. දී ඇති පිළිතුරු අතරින් නිවැරදි පිළිතුර තෝරන්න. ඔව්. එතකොට පුතාලා මෙතන පිළිතුරු අතරින් වඩාත් නිවැරදි පිළිතුර තමයි තෝරන්නේ නේ. රයිට්? එක වගේ පිළිතුරු දෙකක් තුනක් තියෙන්න පුළුවන්. හරි? හැබැයි අපි මෙතනින් වඩාත් නිවැරදි පිළිතුර තමයි තෝරන්න ඕන. රයිට් බලමු. ජලයේ ඝන අවස්ථාව සඳහා උදාහරණයක් නොවන්නේ පහත ඒවායින් කුමක්ද? කියන්න බලන්න. හිමාලය. ඔව් නේ. අයිස් කියලා කියන්නේ ජලයේ ඝන අවස්ථාවක්. හිම කියලා කියන්නේ ඝන අවස්ථාවක් නේ. ග්ලැසියර් කියලා කියන්නේ ඝන අවස්ථාවක්. හිමාලය කියලා කියන්නේ ජලයේ වායුමය අවස්ථාව නේ. රයිට්? වායුමය අවස්ථාව. භෞතික වශයෙන් නේ. අපිට භෞතික වශයෙන් ජලය ප්‍රධාන කොටස් තුනකට බෙදන්න පුළුවන්. ඝන, ද්‍රව සහ වායු කියලා. හරි? එතකොට මේකේ හරි උත්තරේ තමයි 4 නේ. එතකොට මේ එක්කම නේ ග්ලැසියර් කියලා කියන්නේ මොනවද කියලා මම ඔයාලට කියලා දුන්නා නේ. ග්ලැසියර් කියලා කියන්නේ මොනවද ඇත්තටම? ග්ලැසියර් කියලා කියන්නේ මොකද්ද? මතකද දැන් ග්ලැසියර් කියන එක? මම කියලා දුන්නා. ඔව් සර්. කියන්න බලන්න. ග්ලැසියර් කොහොමද අපි හැඳින්වන්නේ කියන්න බලන්න. හිම තට්ටු වැටි. ග්ලැසියර් කියන පුතාලා විශාල භූමි ප්‍රදේශයක පැතිරලා පවතින ඝන අයිස් තට්ටු.
හැබැයි මේවා ඍතු භේදය අනුව දිය වෙන්නේ නැහැ. නේද? ඍතු භේදය අනුව දිය වෙන්නේ නැහැ. ඒවා සදාකාලිකව ඝන අයිස් තට්ටු විදිහට පවතිනවා. හැබැයි සමහර අවස්ථාවලදී මේවා නේද? කඩාගෙන වැටෙනවා. රයිට්? අයිස් ග්ලැසියර් දිය වෙන්න පටන් ගන්නවා පෘථිවි උෂ්ණත්වය ඉහළ යෑමත් සමගම. හරි? අපි ඉගෙන ගත්ත ග්ලැසියර් වර්ග දෙකක් ඉගෙන ගත්තා නේ. එකක් තමයි අර මහද්වීපික ග්ලැසියර්. අනිත් එක තමයි ඇල්පයින් ග්ලැසියර් නේ. ඇල්පයින් ග්ලැසියර් කියලා කියන්නේ අර කඳු ආශ්‍රිතව පවතින ග්ලැසියර්. ඒව හැබැයි ටිකක් අර මේ අර්ධ ඝන. ඒක ගලාගෙන යනවා නේ. ඒක අර්ධ ඝන ගලාගෙන යනවා. රයිට්? මම ඒකේ වීඩියෝ එක්කම ඔයාලට පැහැදිලි කරා. හරි? එතකොට හිමයි ග්ලැසියර් අතර වෙනස තමයි ග්ලැසියර් කියලා කියන්නේ ඍතු භේදයකින් තොරව පෘථිවියේ විශාල භූමි ප්‍රදේශයක පැතිර පවතින ඝන අයිස් තට්ටු නේ. මේවා අයිස් ස්තර විදිහට තමයි පවතින්නේ. රයිට්? ඒ කියන්නේ කාලයෙන් කාලට තැන්පත් වෙන අයිස් එක මත එක තැන්පත් වෙන අයිස් තට්ටු වශයෙන් නේ. එහෙම තමයි පවතින්නේ. වැඩිපුරම පවතින්නේ කොහෙද? පෘථිවියේ උතුරු සහ දකුණු ද්‍රවවල නේ. පෘථිවියේ උතුරු සහ දකුණු ද්‍රවවල තමයි ග්ලැසියර් පවතින්නේ. රයිට්? හරි. දෙවැනි එක බලන්න. ලවණතාව අධික ජලය හඳුන්වන්නේ කුමන නමින්ද? කරදිය. කරදිය නේ. ඔව්. අපි ජලය ආයේ කොටස් තුනකට බෙදුවා. ඒ ජලයේ දිය වෙලා තියෙන ලවණතාවය අනුවනේ. හරි? එතින්දී අපි ඉගෙන ගත්තා ජලය බෙදන්න පුළුවන් කරදිය, මිරිදිය සහ කියුල් දිය කියලා නේ. රයිට්? එතකොට එතනින් වැඩියෙන්ම ලවණතාවයේ වැඩිපුරම තියෙන කාගේද? කරදියේ නේ. කියන්නේ මුහුදු ජලයේ. රයිට්? රයිට්. එතකොට දෙකේ එක තමයි හරි උත්තරේ. 3. පෘථිවියේ පවතින පරිභෝජනයට ගත හැකි ජලය ප්‍රතිශතය. 0.01. ඔව් very good. 0.01ක් නේ. අපි මේක හඳුන්වනවා මොකද්ද? අපිට ප්‍රයෝජනයට ගත හැකි ජල ප්‍රමාණය නේ. රයිට්? ඒකේ හින්දා තමයි අපි කියන්නේ ජලයේ සීමිත සම්පතක් කියලා. ජලයේ සීමිත සම්පතක් කියලා කියන්නේ ඒකයි නේ. රයිට්? ඒතකොට පෘථිවි පෘෂ්ඨයේ 70%ක පවතින ජලය නේ. කරදිය, මිරිදිය සහ කුඩමිම තියෙන ඔය ගංගා, ඇලදොල, වැව් පොකුණු ඔය ඔක්කොමත් එක්කම 70% පවතිනවා ජලය. රයිට්? ඒ 70% වුණොත් 97.41ක්ම පවතින්නේ මොනවද? කරදිය සහ සාගර හා මුහුදු නේ. රයිට්? එතකොට එතනින් 2.58ක් පවතිනවා ග්ලැසියර්. එතකොට ඉතිරි 0.01 තමයි මොනවද? අපිට ප්‍රයෝජනයට ගත හැකි ජලය. රයිට්? හරි. එතකොට මේකට මොකක්ද උත්තරේ? 3/4. කලපුවල ඇති ජලය හඳුන්වන්නේ කුමන නමින්ද? කියුල් දිය නේ. කලපුවක මිරිදිය ජලයයි කරදිය ජලයයි එකතු වෙනවා නේ. විශේෂයෙන්ම ওই කියුල් දිය පවතින ගම් මෝය වල ආශ්‍රිත පවතිනවා. ඊට පස්සේ කලපුවල නේද? ඔය මීගමු කලපුව, මඩ කලපුව, පුත්තලම් කලපුව නේ. එක එක කලපු තියෙනවානේ නේ. රයිට්. 4 3 තමයි උත්තරේ. මේක බලන්න. සුදුසු වචන යොදා හිස්තැන් පුරවන්න. ගංගා, වැව්, ඇල දොළවල අඩංගු ජලය මිරිදිය ලෙස හැඳින්වේ. මිරිදිය නේ. මිරිදිය. කියුල් දිය අඩංගු වන්නේ කලපු තුලය. කියුල් දිය කොහෙද තියෙන්නේ? කලපු නේ. කලපු තුලය. වැරදි නේද? ලියා ගන්න. වර්ෂාව, හිම කැට, වැස්ස ආදිය ඝනාකාර වර්ෂණයේ ආකාර වේ. රයිට්? ආදිය වර්ෂණයේ ආකාර වේ. නේ? වර්ෂණයේ ආකාර වේ. මුහුදු ජලයේහි ලවණ වර්ග රසක් දිය වී ඇත නේ. ලවණ වර්ග රසක් දිය වී ඇත. right. එතකොට බලන්න මෙතන ප්‍රශ්න කීයක් තියෙනවද පුතේ? මෙතන 4යි
මෙතන 4යි 8යි නේ right මට ලකුණු දාන්න බලන්න ඔය 8න් ලකුණු කීයද හම්බුනේ කියලා සර් තුන්වෙනි එකටයි හතරවෙනි එකටයි ඇහුන්නේ 3 පෘථිවියේ පවතින පරිභෝජනයට ගත හැකි ජලයේ ප්‍රතිශතය කියලා පුතා 0.0 නෑ සර් දෙවෙනි එකේ තුන්වෙනි එකයි හතරවෙනි එක තුන්වෙනි එක වර්ෂාව හිම කැට වැස්ස ආදිය වර්ෂණයේ ආකාර වේ වර්ෂණය right හතර තමයි මුහුදු ජලයේහි ලවණ වර්ග රසක් දී වී ඇත ලවණ වර්ග රසක් දී වී ඇත right thank දැන් you උතන 8ක් තියෙනවා 8න් ලකුණු කීයද කියලා මට දාන්න බලන්න හැමෝම එක එක්කෙනා chat එකට දාන්න 8න් කීයද කියලා ටක් ගාලා දාන්න 8න් කීයද කියලා දාන්න බලන්න Excuse me, sir. Sir, මාව නිකන් කට්ටුන sir මොනවද කරන්න කිව්වේ දැන්? දැන් මම කිව්ව පුතාලා දැන් ඔයාලා ගත්තු දැන් අර ප්‍රශ්න 8ක් තිබ්බනේ 8න් ලකුණු කීයක් ගත්තද එකකට එක ගානේ chat එකට දාන්න කියලා කිව්වේ බලමු ලකුණු කොහොමද අරන් තියෙන්නේ කියලා කට්ටිය සිතුම විහංගා 8න් 8යි very good 5E කියලා තියෙන කවුද පුතා ඔයාගේ නම මොකද්ද එයත් 8න් 8යි තෙවුනුල තෙවුනුල විදුමාලි 8න් 8යි very good මිහිනිත් 8න් 8යි very good ප්‍රවේශ් 8න් 8යි ජයලි 8න් 8යි ඉමන් ෂා 8න් 7යි සවිද්‍යා 8න් 7යි අනික කට්ටිය දාන්න බලන්න සර් මම දැන් ජොයින් උනේ සර් එහෙමද අපි දැන් පොතේ අභ්‍යාසය සාකච්ඡා කරා තුන්වෙනි පාඩමේ හරි හරි සර් පොතේ ප්‍රශ්න 8ක් තියෙනවානේ ඒ 8 සාකච්ඡා කරා ඒක රෙකෝඩ් එකකින්වත් බලන්න පුතා right හරි සර් right කො අනික කට්ටිය දාන්න ලකුණු දැන් බලන්නනේ පොතේ අපි දැන් මෙච්චර පාඩමක් කරලා මේ ප්‍රශ්න 8යි තියෙන්නේ මදි වගේනේ මේ ප්‍රශ්න 8 මොනව කරන්නද මේ 8න් නේද මේ 8 මදි right මේ 8 මදි ඔයාලා පුතාලා දැන් මේ මෙන්න මේ ඉංග්‍රීසි වචන වලත් හුරු වෙන්න ඕන හරි දැන් මේ ඔයාලගේ පොතේ දීලා තියෙනවා මේ පාරිභාෂික වචන කියලා හරිද ඉංග්‍රීසි වචන දීලා තියෙනවා මේ මෙව්වත් මේ පාඩම් කරගන්න ඕන නේ මිරිදියට අපි කියනවා ෆ්‍රෙෂ් වෝටර් කියලා කියනවා කිවුල් දෙයට කියනවා බ්‍රැකිෂ් වෝටර් කියලා කියනවා කියවන්න බලන්න මේ නම් ටික Fresh water, brackish water, marine water, ground water, surface water, water vapor, sleet, snow, hail, water, pollution the pollution, precipitation right වර්ෂණයට අපි කියන්නේ මොකද්ද precipitation rain නේ precipitation sleet කියලා කියනවා ice කැට වැස්සට නේ snow කියලා කියනවා හිමට hail කියලා කියනවා හිම කැට වැස්ස නේ water pollution මේ වචන ටික ලියලා පොඩ්ඩක් පාඩම් කරගන්න ඕනේ right හරි දැන් එතකොට ওই තියෙන ප්‍රශ්න ටික හොඳටම මදි හරි එකින්ද දැන් මගේ ටියුට් එක මම කරන්න කියලා කිව්වේ right මේක කරලානේ තියෙන්නේ පළවෙනි කොටස ප්‍රශ්න සියල්ලටම පිළිතුරු සපයන්න නෙවරිදි පිළිතුරු තෝරා යටින් ඉරක් අඳින්න හරි බලමු අපි එන ජලය ඝන අවස්ථාවේ පවතින අවස්ථාවක් නොවන්නේ කියලා යහන්නේ මොකද්ද මාලය මාලය
උමාලයනේ පොතේ තිබ්බා මේකනේ. උමාලය. උමාලය. හරිනම් හරි දාගන්න. පෘථිවි පෘෂ්ඨයේ ඇති ජලයෙන් අපට පරිභෝජනය කළ හැකි ජල ප්‍රතිශතය වන්නේ 0.01ක් නේ. right. එතන මේ 97.4 මතකද? කවුද මේ? සාගරාමූදු නේ. සාගරාමූදු. right. එතන දෙකට උත්තරේ 1. මොකද පෘථිවි පෘෂ්ඨයේ ඇති ජලය අපට ප්‍රයෝජන දැන් කියලා දුන්න මේක පෘථිවි පෘෂ්ඨයේ ඇති ජලය අපට ප්‍රයෝජනය ගත හැකි 0.1 0.01 ඒතර මේක මොකද්ද ජලය පවතින ආකාරය right. තුන්වෙනි එක බලන්න. ජලය පවතින ආකාර ලෙස වර්ග කරන ආකාරයෙන් නිවැරදිව දැක්වෙන පිළිතුර වනුයේ ජලය පවතින ආකාරය. right. භෞතික වශයෙන් නෙවෙයි පුතා. හරි මම මතකද ඔය පාඩමේ කියලා දුන්නා භෞතිකව ජලය පවතින්නේ ඝන ද්‍රව සහ වායු කියලා. right. භෞතික වශයෙන් නේ. ඝන ද්‍රව සහ වායු කියලා. මේ තියෙන්නේ ජලය සාමාන්‍යයෙන් පවතින ආකාරයනේ ස්වභාවිකව පවතින ආකාරය. භෞතික ආකාරය නෙවෙයි මේ කියන්නේ. කොහොමද පවතින්නේ? කියන්න බලන්න. ඔව් නේ. ඔව් අපි ඉගෙන ගත්තා නේ. වර්ෂණය, මතු පිට ජලය සහ භූගත ජලය කියලා නේ. වර්ෂණය කියලා කිව්වේ මතකද වර්ෂණය? ඔය සමහරක් අයට ඕක ටිකක් පැටලෙනවා. වර්ෂණය කියලා කිව්වේ මොකද්ද? වර්ෂණය කියලා කිව්වේ පුතාලා දැන් මෙහෙම වලාකුළු තියෙනවානේ. දැන් මෙහෙම පොළව තියෙනවා නේ. දැන් මේ වලාකුළු වල ඉඳලා ජලය පොළවට වැටෙන මොහොත දක්වා. right? පොළවට වැටෙන මොහොත දක්වා. හරි? මේ වලාකුළු වල සිට. right? මේ තුල තියෙනවා කුඩා අයිස් කැට තියෙනවා. මේ වලාකුළු වල තියෙන කුඩා අයිස් කැට නේ. ඔය අයිස් කැට විදිහට වැටෙන්න පුළුවන් පොළවට නේ. right? ඒතකොට මොනවද? අයිස් විදියට වැටෙන්න පුළුවන්. ආය නිකන් වතුර බින්දු විදියට නේ. අපිට වැස්ස ලැබෙන්නේ ඒ විදියට නේ. වතුර බින්දු විදියට. අපි ඒකට මොකද්ද කියන්නේ? වර්ෂාව නේ. වර්ෂාව. right? ඊට පස්සේ ඔය යුරෝපියානු රටවල එහෙමනම් හිම විදියට වැටෙනවා නේ. අයිස් වැටෙන්නේ එක නිකන් හයියෙන් වේගෙන් වැටෙනවානේ. හිම එහෙම නෙවෙයි. හිම හිමීට ටිකක් ඒ වේගය අඩුයි නේ. නිකන් අර පුළුම් පොදක් පා වෙලා වැටෙනවා වගේ ටිකක් හිමීට තමයි වැටෙන්නේ හිම. right හිම right අය වැස්සයි හිමයි වැස්සයි අයිසුයි දෙකම වැටෙනවා. අපි ඒකට කියනවා මොකද්ද? අයිස් වැස්ස නේ. අයිස් වැස්ස. මෙන්න මේ ආකාර ටිකටම තමයි අපි කියන්නේ මොකද්ද? වර්ෂණය නේ. right වර්ෂණය. සර් ලංකාවටත් අයිස් වස්සක් වස්ස නේද? ඔව් ලංකාවට වැටෙන අයිස්. right සමහර කලාවට හොඳට හයියෙන් මේ සමහර අවස්ථාවල අයිස් කැට වැටෙනවා. හරි? හැබැයි ඉතින් අපිට හිම තමයි වැටෙන්නේ නැත්තේ. හරි? හිම වැටෙන්නේ නැහැ. නෝරෙලි ඔය හිම වැටෙනවා කියලා කියන්නේ හිම නෙවෙයි මං කියවනේ නේ. හිම නෙවෙයි මොනවද ඒවට? අපි කියන්නේ මල්තු හීන. right මල්තු හීන. right ඒක ඇවිල්ලා පුතා දැන් උෂ්ණත්වය අඩු වුණාම නෝරෙලියේ දැන් පොළොව සීතලයිනේ. නේ? එතකොට රාත්‍රී කාලයට වැටෙන ඒ පිනිබිඳු වගේ දේවල් එහෙම අර තන පිඩලි නේද? ගස්වල කොළ මත එහෙම තියෙනකොට උෂ්ණත්වය අඩුයිනේ. ඒවා මිදෙනවා. right අර්ධ වශයෙන් මිදෙනවා. හරි? ඒව තමයි උදේට ගියාම අර නිකන් හිම වැටිලා වගේ පේන්නේ. එතකොට හිරුවෙලි වැටුනම ඒ ටික දිය වෙලා යනවා නේ. right එහෙම නැතුව මේ අර හිම වැටෙන්නේ නැහැ. අපි ඒවට කියන මොනවද? මල්තු හීන. මල්තු හීන. right දැන් තේරෙනව නේද? වර්ෂණය කියන එක දැන් හොඳටම තේරෙනවානේ. right මේ පාඩමේදී කියලා දුන්නවා. එතන මතු පිට ජලය කියලා කියන්නේ නිකන් පොළව උඩනේ ගංගා ඇල දොල වැව් පොකුණු ඒ වගේනේ සාගර මුහුදු ඒ විදිහට තියෙන්නේ මතු පිට ජලය. එතන මතු පිට ජලය වතුර නිකන් ජලය කියන්නේ ද්‍රව ස්වරූපයෙන් විතරක් නෙමෙයි තියෙන මතු පිට ජලය පුතාලා. එතෙන්දී ඝන විදිහට පවතිනවා. කියන්නේ හිම ග්ලැසියර් ඒවත් අපිට ගන්න පුළුවන් මතු පිට ජල විදිහටම තමයි කන්සිඩර් කරන්න පුළුවන්. සලකන්න පුළුවන්. තේරෙනවද?
එතකොට පොළොව අභ්‍යන්තරයේ තියෙන ජලයට තමයි අපි කියමු මොකද්ද? භූගත ජලය නේ. right? එතකොට භූගත ජලය පවතින ආකාර දෙකක් අපි ඉගෙන ගත්තා. එකක් තමයි ලිං ජලය, අනිත් එක තමයි උල්පත්. right. එතකොට මේකට උත්තරේ මොකද්ද? මෙන්න මේ පළවෙනි එක නේ. right. මෙන්න මේක. ජලයේ ලවණතාව යනු මොකක්ද? ජලයේ දිවි ඇති ලවණ ප්‍රමාණයයි. ඔව් ජලයේ දිවි ඇති ලවණ ප්‍රමාණය. ඒකට තමයි අපි කියන්නේ ජලයේ ලවණතාවය කියලා නේ. ජලයේ දිවි ඇති ලවණ ප්‍රමාණය. පහ බලන්න. භූගත ජලයේ රැස් වී ඇති ස්ථානයක් ලෙස සැලකිය හැකියි. ලිං අන්න ලිං නේ. මෙතන තියෙන කවුද? උත්තරේ ලිං තමයි නේ. මම දැන් කියලා දුන්නේ මොහොතකට කලින් ලිං. ඝන ද්‍රව වායු සියල්ලම දැකිය හැකි වන්නේ ජලය ඔව් ජලය ජලය තුල තමයි අපිට මේ අවස්ථාවන් තුනම දකින්න පුළුවන් නේ. ජලය තුල. right? පෙට්‍රල් නම් ද්‍රව අවස්ථාවේ පවතිනවා. ඊට අමතරව පෙට්‍රල් වාෂ්ප වෙනවා නේ. කියන්නේ වායු අවස්ථාවෙත් පවතිනවා. ඒගොල්ලෝ ගණ නැහැ. ඔව් ඝන නැහැ. right? එතන මේකට උත්තරේ මොකද්ද? තුන්වෙනි එක. පහත සඳහන් ඒවායින් අසත්‍ය වගන්ති තෝරන්න. අසත්‍ය වගන්ති නේ. කියන්නේ වැරදි එක. මතු පිට ජලය දූෂණය වීම භූගත ජලය දූෂණය වීමට හේතු නොවේ. right. අපි බලමු. ජල දූෂණය අවම කිරීමට කඩිනම් පියවර ගත යුතුය. ඒක හරිනේ නේ. ඒක සත්‍යයි. ඒක හරිස. ඔව්. මතු පිට ජලයේ දූෂණය වීම භූගත ජලයේ දූෂණය වීමට හේතු නොවේ කියලා තියෙනවා. හේතු වේස. ඒක වැරදි. ඒක වැරදි. right? තුන්වෙනි බලන්න. ජල දූෂණයේ හේතු කොටගෙන පරිභෝජනයට ගත හැකි ජල ප්‍රමාණය සීමිත වී ඇත. ඒකත් හරිනේ. ජලය අපිට කොහොමත් සීමිත සම්පතක්. ඉතින් ඒ තියෙන සීමිත සම්පතත් අපි ජල දූෂණයට ලක් කරපුවම අපිට තවත් ජලය සීමිත වෙනවා නේ. අපිට තවත් ජලය සීමිත වෙනවා. එතන තුන්වෙනි ප්‍රකාශයත් හරි. හතර බලන්න. ජල දූෂණය අවම කර ජල සම්පත රැක ගැනීම අප සැමගේ යුතුයකමකි. ඒ ප්‍රකාශයත් හරි නේ. ඒකත් හරිස. ඒකත් හරි. එතකොට දැන් මෙතන තියෙන මතු පිට ජලයේ දූෂණය වීම භූගත ජලයේ දූෂණය වීමට හේතු නොවේ කියන එක. ඒ ප්‍රකාශය වැරදි නේ. එතකොට ඒක තමයි හරි උත්තරේ. right? ඒක තේරුණාද පුතාලා? ඇයි එහෙම කිව්වේ කියලා ඒ ප්‍රකාශය? දැන් නේද? දැන් වැවක් තියෙනවා කියලා හිතන්නකෝ. right? වැවක් හරි ඇලක් හරි නේද? ඔය විශේෂයෙන්ම කොළඹ පැතිවල තියෙන ඇලවල් වල එහෙම හරියටම දූෂණය වෙලායි තියෙන්නේ නේ. right? අපි දැන් මෙහෙම තියලා හිතන්නකෝ. දැන් මෙහෙම ඔන්න මෙහෙම ජලාශයක් තියෙනවා. right? එතකොට දැන් මේකට අපි දානවා කැලි කසල. කැලි කසල දැම්මම දැන් මේක අපවිත්‍ර වෙලයි තියෙන්නේ. right? මේකේ එක දේවල් පාවෙනවා. ඊට අමතරව මේකේ තියෙන රසායන ද්‍රව්‍ය දැන් මේ ජලයේ දිය වෙලා තියෙන්නේ නේද? රසායන ද්‍රව්‍ය ජලයේ දිය වෙලා තියෙන විවිධ දේවල් අපද්‍රව්‍ය. එතකොට මොකද වෙන්නේ? මේ රසායන ද්‍රව්‍ය පොළවට උරා ගන්නවා. right? මේකේ තියෙන මේ විෂ සහිත දේවල් දැන් මේ තියෙන පොළවනේ. පොළවට උරා ගන්නවා. එතකොට පොළවට උරා ගත්තම පොළව තුල තියෙන භූගත ජලයේ මේ දේවල් මොකද වෙන්නේ? දිය වෙනවා. right? භූගත ජලයේ දිය වෙන පුතාලා. හරිද? එතකොට දැන් ඔය ජලාශයේ ඔතනින් නැතත් වෙන තැනකින්. හරි? දැන් මේ වැව ඉවරයි කියලා හිතන්නකෝ මෙතනින්. right? දැන් ඔන්න දැන් ආයේ ගොඩබිම්. හරි? දැන් මෙහෙන් ලිඳක් හාරනවා. ලිඳක් හාරනවා. හරි? එතකොට මේ යට තියෙන භූගත ජල මට්ටම එකයිනේ. right? භූගත ජල මට්ටම එකයි පොළවේ තියෙන්නේ. එතකොට මොකද වෙන්නේ? මේ රසායන ද්‍රව්‍ය දිය වෙච්ච ඒවා මේ තුලින් ගමන් කරනවා නේ. right? දැන් පොළව තුල තියෙන ජලයට එකතු වෙලායි තියෙන්නේ. ඒ රසායන ද්‍රව්‍ය අන්තිමටම මොකටද දෙන්නේ? මේ ලිඳටත් එකතු වෙනවා. එතකොට අපි වතුර බිව්වම මේ ලිඳේ තියෙන මේ විෂ ද්‍රව්‍ය රසායන ද්‍රව්‍යත් එක්ක තමයි අපි බොන්නේ. පැහැදිලිද? right? ඒකින්ද මතු පිට ජලය අපවිත්‍ර වුණා කියලා කියන්නේ ඒක භූගත ජලයටත් බලපානවා. right? ඒක භූගත ජලයටත් බලපානවා නේ. ඒකනේ දැන් ඔය මේ
නාගරික ප්‍රදේශවල එහෙම ලිං ජලය මිනිස්සු පාවිච්චි කරන්නේ නැත්තේ වැඩි නේද? ඇයි ඒ? ළඟින් ළඟ ගොඩක් ගෙවල් තියෙනවා. රයිට්? ඊට පස්සේ නගරය තුලින් ගලාගෙන යන කුණු කාණු ඊට පස්සේ අපවිත්‍ර ජලාශ තියෙනවා. හරි? එතකොට ළඟින් ගෙවල් තියෙන හින්දා ටොයිලට් වලවල් ළඟින් තියෙන්නේ. රයිට්? එතකොට එහෙම වුණා මොකද වෙන්නේ? අර භූගත ජලය අපවිත්‍ර වෙලායි තියෙන්නේ. නේ? පොළවේ තියෙන ජලය අපවිත්‍ර වෙලා තියෙන්නේ. ඒකෙන් තමයි ඒ වගේ රයිට් නාගරික පරිසරවල ගොඩක් ළඟින් ගෙවල් එහෙම තියෙන ඒ පරිසරවල මිනිස්සු ලිඳෙන් වතුර බොන්නේ නැහැ නේ. ඒකින්ද මොකද කරන්නේ? ටැප් ජලය තමයි භාවිත කරන්නේ. රයිට් ටැප් ජලය. පැහැදිලිද? සර් කීවෙනි ප්‍රශ්නේ සර් යන්නේ? මේක 7 වෙනි ප්‍රශ්නේ. right සර් මුල ටිකටත් උත්තර ටික කියන්නකෝ පොඩ්ඩක්. මේ මම ලකුණු කරලා තින පුතා. ඉරි ගහලා තිනවා. ටක් ගාලා බලා ගන්න. සර් පොඩ්ඩක් යටට ගන්නකෝ. හරි සර්. හරි. 8 වෙනි ප්‍රශ්නේ බලන්න. ජල දූෂණ ලෙස හැඳින්වෙන්නේ මොකද උත්තරේ? ජලය ජීවීන්ගේ පරිභෝජනයට නුසුදුසු තත්ත්වයට පත්වීම. very good නේ. අපි ජල දූෂණ කියලා කියන්නේ මොකද්ද? ජලයේ ජීවීන්ගේ පරිභෝජනයට නුසුදුසු තත්ත්වයට පත්වීම නේ. මෙතන තියෙන හරි උත්තරේ තමයි ඒක. 8/4 නමෙන් බලන්න ජලයේ ඝන ද්‍රව හා වායු යන භෞතික අවස්ථා පිළිවෙලින් දැක්වෙන පිළිතුර තෝරන්න. අයිස් ද්‍රව ජලය හා ජල වාෂ්ප. අවනේ. ඒතර ඝන අවස්ථාවේ පවතින්නේ කවුද? අයිස්. ද්‍රව අවස්ථාවේ ද්‍රව ජලය නේ. වායු අවස්ථාවේ ජල වාෂ්ප. එතකොට ඒක පිළිවෙලින් තියෙන්නේ දෙවෙනි උත්තරේ තමයි නේ. දෙවෙනි උත්තරේ. කලපොළ අඩංගු ජලය හඳුන්වන්නේ කුමන නමින්ද? කියුල්දිය. උල්දිය. කියුල්දිය නේ. කියුල්දිය. කියුල්දිය. කරදී අඩංගු ජලාශ වන්නේ සාගර සාගර හා මුහුදු. සාගර හා මුහුදු නේ. දේශි ප්‍රශ්න. සාගර හා මුහුදු. ශාකයකට ජලය ප්‍රයෝජනවත් වන අවස්ථාවක් වන්නේ. ශාකයකට ජලය ප්‍රයෝජනවත් වන අවස්ථාවක් වන්නේ. බලන්න. ශාකයක ඛනිජ ලවණ උරා ගැනීමට සඳහන් කාර්යයන් සියල්ලටම ඉහත සඳහන් කාර්යයන් සියල්ලටම. අපි බලමුම නනේ. ශාකයට ඛනිජ ලවණ උරා ගැනීමට. ඔව් අපි ඉගෙන ගත්තානේ පොළවේ ඛනිජ ලවණ ජලයේ දිය වෙලා තියෙන්නේ නේ. ඒතකොට ජලයත් එක්ක තමයි මේ ඛනිජ ලවණ ශාක වල මුල් මගින් උරා ගන්න නේ. එතකොට ඒකේ ජලය එතෙන්ද උදව් කරනවා නේ. ඒ ඛනිජ ලවණ උරා ගන්න ජලය උදව් කරනවා ශාකයට. ඒතර පළවෙනි ප්‍රකාශය හරි. ශාකයේ ඍජුව පවත්වා ගැනීමට නේ. මම අර කිව්වේ අපි මල් පැලයක් ගැලෙවුවොත් එහෙම මොකද වෙන්නේ? මල් පැලේ ටික වෙලාවක් යනකොට මල් පැලේ මැල වෙනවා. මැල වෙනවා කියන්නේ කඳ එයා කෙලින් තියෙන්නේ නෑ නේ. කඳ කඩාන වැටෙනවා. ඇයි ඒ මල් පැලේ තිබුණු ජලය මොකද වෙලා තියෙන්නේ? ඉවත් වෙලා තියෙනවා නේ. ඒ ශාකයෙන් ඉවත් වෙලා තියෙනවා. රයිට්? ඒකින්ද ශාකයක් ඍජුව පවත්වා ගන්න අනිවාර්යයෙන්ම ජලය උදව් කරනවා. ඒ ප්‍රකාශයත් හරි. ශාක පත්‍රවල ආහාර නිෂ්පාදනයට අපි පළවෙනි පාඩමෙන් ඉගෙන ගත්තානේ. ශාක ප්‍රභා සංශ්ලේෂණය සඳහා ජලය අත්‍යවශ්‍යයි. නේද? ප්‍රභා සංශ්ලේෂණය මොනවද ඕන? ජලයයි කාබන් ඩයොක්සයිඩ් වායුවයි නේ. ජලයයි කාබන් ඩයොක්සයිඩ් වායුවයි ඊට අමතරව හිරු එළිය ඕන. ඔව්. රයිට්? එතකොට මේ තුනම හරි. මේ තුනම හරිනේ. එතකොට මොකද උත්තරේ?
ඉහත සඳහන් සියල්ලමනේ ඉහත සඳහන් සියල්ලම 13 බලන්න. පහත සඳහන් වගන්ති අතරින් ජලය පිළිබඳ සත්‍ය ප්‍රකාශය තෝරන්න. ලවණතාවයේ පදනම් කරගෙන ජලය අයිස් ද්‍රව ජලය හා හුමාල ලෙස වර්ග කර ඇත. හරිද? වැරදි සර්. වැරදිනේ. ලවණතාවයේ පදනම් කරන අපි ඔහොම වේදිවේ නෑ අපේ නේ. උත්තරේ 2. ඒතර පළවෙනි ප්‍රකාශය වැරදි. දෙක බලන්න. වර්ෂණය මතු පිට ජලය සහ භූගත ජලය යනු ජලයේ පවතින විවිධ ආකාර වේ. හරි සර් ඒක. ඒක හරිනේ. අපි මෙහෙමයි අනිත් උත්තරත් කියවන්න ඕන. right? පෘථිවි පෘෂ්ඨයේ පවතින ජලයෙන් 70% පමණ ප්‍රයෝජනයට ගත හැකි ජලය වේ. වැරදි සර්. අට්ට බොරු නේද? නේද? ග්ලැසියර් යනු ජලයේ වාෂ්ප ලෙස පවතින ආකාරයයි. ඒකත් වැරදි සර්. වැරදි. මොකක්ද හරි උත්තරේ? දෙවෙනි උත්තරේ. දෙවෙනි. ලවණ ප්‍රමාණය වැඩි වෙන අනුපිළිවෙලට ජලය පෙළගස්වා ඇති නිවැරදි පිළිතුර තෝරන්න. මෙතදිය කිල්දිය කරදිය උත්තරේ 3. yes. ලවණතාවය වැඩි වෙන පිළිවෙල නේ. අඩුම මිරිදිය. ඊට පස්සේ කිවුල් දිය. ඊට පස්සේ කරදේ නේ. වැඩි වෙන පිළිවෙල නහන්නේ නේ. වැඩි වෙන පිළිවෙල. උත්තරේ මොකද්ද? තුන්වෙනි එක නේ. තුන්වෙනි එක. ජලයේ ද්‍රව අවස්ථාවේ පවතින අවස්ථාවක් වන්නේ වැව් ජලය. වැව් ජලය නේ. වැව් ජලය. දෙවෙනි කොටස. ප්‍රශ්න සියල්ලටම පිළිතුරු සපයන්න. හිස් තැනට සුදුසු වචනය වරහණ තුලින් තෝරා ලියන්න. right. එතකොට දැන් වරහණ තුල තියෙන වචන සෙට් එකක් තියෙනවා නේ. දූෂණය, කිවුල්දිය, විජලනය, ද්‍රව, ග්ලැසියර්, සීමිත, ලවණ, හුමාලය, උල්පත් වලින් භූගත නේ. එතකොට ඔයාලා මුලින්ම පුතාලා මේකේ වචන කීයක් තියෙනවද කියලා ගණන් කරන්න. right 1 2 3 4 5 6 7 8 9 10. 10ක් තියෙනවා. ඒතර ප්‍රශ්න කීයක් තියෙනවද? 10ක්. ප්‍රශ්නත් 10ක් 10ක් තියෙනවා නේ. right. ඒක පොඩ්ඩක් අවබෝධي තියාගන්න. right. දැන් බලමු අපි. අප බොහෝ විට ජලය ලෙස ව්‍යවහාර කරනු ලබන්නේ ද්‍රව අවස්ථාවේ පවතින ජලයට ද්‍රව අවස්ථාවේ මෙතෙන් ඉන්න ඕන ද්‍රව නේ. ද්‍රව අවස්ථාවේ පවතින ජලයටයි. right. ඒතකොට දැන් ද්‍රව කියන වචනේ අපි දැන් තෝරගත්තා මෙතෙන්ද. ඒකෙන්ද අන්න ඒ වචනය ඔයාලගේ පැන්සලෙන් පොඩ්ඩක් ලකුණු කරගන්න. දැන් මේ වචන අපි තෝරගත්තා. right. ඒක ලකුණු කරගන්න ඕනේ. දැන් මේ වගේ ප්‍රශ්නයක් කරද්දී අන්න එහෙම කරන්න ඕනේ. නැත්නම් පැටලෙනවා. එකම වචනේ දාන්න පුළුවන් අනිත් තැන් වලට. right. හොඳයි. ඒතකොට ද්‍රව කියන වචනේ දැන් අපි තෝරගෙන තියෙන්නේ. right. ද්‍රවාසන්න ප්‍රදේශවල ග්ලැසියර් ලෙස පවතින ග්ලැසියර්. ද්‍රවාසන්න ප්‍රදේශවල මොනවද? ග්ලැසියර් ලෙස පවතින්නේ ඝන අවස්ථාවේ ඇති ජලයයි නේ. ග්ලැසියර්. right. ඒතර ග්ලැසියර් උත් අපි තෝරගත්තා. ඒකත් පැන්සලෙන් මාක් කරගන්න ඕන. right. තුන බලන්න. ජල වාෂ්ප සහ මොනවද? හිමාලය හුමාලය. වායු අවස්ථාවේ පවතින ජලය සඳහා උදාහරණ නේ. අන්න වායු අවස්ථාවේ පවතින ජලය සඳහා උදාහරණ මොනවද? ජල වාෂ්ප සහ හුමාලය නේ. හුමාලය. අන්න ඒකත් විතර ලකුණු කරගන්න ඕන. පස තුල ඇති වැලි, බොරළු, ගල් ආදිය අතර නැති ජලය භූගත. very good. භූගත නේද? භූගත ජලය ලෙස හැඳින්වෙන්නේ නේ.
right ඒ කියන්නේ පස තුල තියෙන ජලය නේ right ලිං වලින් හා උල්පත් වලින් උල්පත් වලින් උල්පත් වලින් අපට ලැබෙන්නේ භූගත ජලයයි භූගත ජලයයි නේ right කලපුවල අඩංගු ජලය කිවුල් දිය කිවුල් දිය කෝ කිවුල් දිය මේ තියෙන්නේ කිවුල් දිය එකත් ලකුණු කරගන්න නේ කලපුවල අඩංගු ජලය කිවුල් දිය ලෙස හැඳින්වේ මිරිදියේ දිය වී ඇති ලබන ලවණ ප්‍රමාණය ඉතා ස්වල්පයකි නේ මිරිදියේ ලවණ තියෙනවා හැබැයි ඉතාමත්ම ස්වල්පයක් තියෙන්නේ නේ ඒක අපිට දැනෙන්නේ නැහැ සමහරක් වෙලාවට නේ right right අට බලන්න ශරීරයෙන් අධික ලෙස ජලය ඉවත් වීමෙන් ශරීරය විජලනය විජලනය නේ කියලා කියන්නේ ශරීරයෙන් ජලය ඉවත් වෙලා යනවා නේ right අපි ඒකට කියන මොකද්ද විජලනය විජලනය වී මරණයට උදපත් විය හැකිය right විජලනය වුණොත් මරණය වෙන්න පුළුවන් ජලය සීමිත සීමිත නේ ජලයේ සීමිත සම්පතකි ජලයේ සීමිත සම්පතකි මිනිසාගේ අදුරදර්ශී ක්‍රියා හේතුවෙන් සීමිත සම්පතක් වන ජලය දූෂණය වෙමින් පවතී දූෂණය වෙමින් පවතී right very good හරි මේක බලන්න එහෙමනම් මෙහෙමයි කෑ ගන්න එපා හිස්තැන් පුරවන්න right දැන් කියන්න බලන්න මෙතන ජලය මෙතන කොටස් තුනකට බෙදලා තියෙනවා නේ ඒ අතරේ වර්ෂාව කියලා ලියලා තියෙනවා ගංගා සාගරා මූදු උල්පත් කියලා ලියලා තියෙනවා නේ එතකොට මේක කොහොමද දෙන්නේ මොකද්ද මෙතන ගැලපෙන්නේ මෙතෙන්ද මොකක්ද දෙන්නේ පළවෙනි එකට කිවුල් දෙන්න ඕනේ මෙතෙන්ද වර්ෂණය වර්ෂණය right අර ජලයේ පවතින ආකාර තුනෙන් තමයි මේ ප්‍රශ්නේ හදලා තියෙන්නේ right එතන ඉන්න ඕන වර්ෂණය ඒතර වර්ෂණයේ අවස්ථාවන් තමයි මේ එකක් දීලා තියෙන එක උදාහරණයක් වර්ෂාව කියලා එහෙමනම් කියන්න බලන්න මේ හිස්තන් තුනට මොනවද දෙන්න පුළුවන් නේ හිම කැටවැස්ස හිම අයිස් කැටවැස්ස very good නේද හිම අයිස් කැට අනිත් එක මොකද්ද හිම කැට අයිස් කැටවැස්ස අයිස් කැටවැස්ස right හරිද වර්ෂාව හිම විදිහට වැටෙනවා අනිත් එක මොකද්ද අයිස් කැට නැත්නම් අයිස් අනිත් එක මොකද්ද අයිස් කැටවැස්ස right අයිස් කැටවැස්ස හරි ඔන්න වර්ෂණය හරිද ලියාගත්තද හැමෝම මෙතෙන්ද මොකද්ද එන්නේ මතු පිට ජලය මතු පිට ජලය නේ මතු පිට ජලය ඒ කියන්නේ පොළව මතු පිට පවතින ජලය ආකාර නේ මොනවද උදාහරණ ඕන තරම් උදාහරණ තියෙනවා ගංගා කියලා එකක් දීලා ඇලදොල ඔව් නේ පොකුණු right ග්ලැසියර් කණු ග්ලැසියර් දිකෑලි ඔව් right ගංගා ඇලදොල වැව් පොකුණු ජලාශ නේ ජලාශ කියලා කියන පුතාලා අපි කියන්නේ රන්දෙනිකල ජලාශය වික්ටෝරියා ජලාශය මොරගහකන්ද ජලාශය ඒ වගේ ඒවට මොනවද අපි කියන්නේ ජලාශ නේ right එතනින් දෙකක් ලියන්න මෙතන දෙකක් ලියන්න මෙතන මොකක්ද එන්නේ භූගත ජලය නේ භූගත ජලය ආකාරය අපි දෙකක් ඉගෙන ගත්තා මොනවද එක ලිං ජලය අනිත් එක උල්පත් නේ ලිං ජලය සහ උල්පත් හරි ලේසි නේ
එතකොට දැන් මෙහෙමයි. මේ හැම හිස් තැනකටම එක ගානේ ලකුණු දාගන්න. හරිනම් ලකුණු 1යි. හරි? හරිනම් ලකුණු 1යි. මේ උඩ ප්‍රශ්න වලට ලකුණු දාගන්න. දැන් මෙතන 10ක් තියෙනවනේ. මේ 10න් කීයද හරි කියලා 10න් කීයද කියලා දාගන්න මේ පැත්තේ. පස්සේ මේව එකතු කරන්න ඕන. 10න් කීයද කියලා ලකුණු දාගන්න. හරි? මෙතන 10න් කීයද? ඊට පස්සේ මෙතන කීයක් තියෙනවද ඔක්කොම? 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9ක් තියෙනවා නේ. 9න් කීයද කියලා දාගන්න. දෙවෙනි ප්‍රශ්නෙට 9න් කීයද කියලා දාගන්න. දෙමව්පියන් උදව් කරා මේකට. right අපි යමු තුන්වෙනි ප්‍රශ්නට. පහත ප්‍රකාශ වලින් නිවැරදි ප්‍රකාශය සඳහා හරි ලකුණද වැරදි ප්‍රකාශය සඳහා වැරදි ලකුණද යොදන්න. ජලය ඝන ද්‍රව හා වායු යන භෞතික අවස්ථා තුනින්ම පවතී. හරිද වැරදිද? හරි සර්. ඒක හරි. ඒක හරි. ඒක හරි. කලපෝල ජලය කරදිය ලෙස හැඳින්වේ. වැරදි. වැරදි වැරදි ඒක වැරදි. ඒක වැරදි. ලුණු ලේවා තුලදී මුහුදු ජලය වාෂ්පී භවනය කර ලුණු නිපදවා ගනු ලැබේ. හරි. හරි. හරි 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 නේද? මොකද පුතාලා මේ වාෂ්පී භවනය කියලා කියන්නේ නිකන් අදහසක් තියෙනවද? මම මේක කිව්වා ඔයාලට පාඩමේදී. වාෂ්ප කරනවා. වාෂ්පී භවනය කියන්නේ පුතාලා දැන් මෙහිමනේ ඔයාලා අහලා තියෙනවානේ වතුර නටනවා කියලා රත් කරනකොට නේ? අපි අර කියවනත් තියෙන උතුක නේ මොකද? නටවා උණු කර නිවාගත් ජලය පානය කරන්න කියලා කියන්නේ නේ? නටවා එනත උණු කර නටවා හරි ඔය මොකක් හරි right උණු කර නටවා නිවාගත් ජලය පානය කරන්න right දැන් කේතලේ දැන් වතුර රත් කරනකොට අර ගොජ ගොජ ගාලා සද්දයක් ඇහෙන්නේ හුමාලේ පිට වෙන්නේ හූස් ගාලා right සද්දෙත් එක්කනේ ඒ ජලය නටනවා ඒ ජලය නටන්නේ සෙල්සියස් අංශක කීයදද 100දී right ඒකේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 100යි අන්න මේ 100දී හුමාලේ විදියට ජලය පිට වෙලා යනවා right එයා 100ද තමයි මේ වැඩේ වෙන්නේ එතකොට මේක ඇවිල්ලා පුතාලා මේකට අපි කියන්නේ වාෂ්පීකරණය හරි වාෂ්පීකරණය කියලා කියන්නේ සෙල්සියස් අංශක 100ටම රත් වෙන්න ඕන එතකොට හුමාලේ විදියට ජලය පිට වෙලා යනවා අනිත් වචනේ මොකද්ද වාෂ්පී භවනය right වාෂ්පී භවනය වාෂ්පී භවනය කියන පුතාලා සෙල්සියස් අංශක 100ට වඩා අඩු උෂ්ණත්වයේ ඊට වඩා අඩු උෂ්ණත්වයේ තමයි ජලය වාෂ්ප බවට පත් වෙන්නේ. හරි? 100 දෙනේ 100 ජලය වාෂ්ප බවට පත් වෙන එකට තමයි අපි කියන්නේ වාෂ්පීකරණය. වාෂ්ප භවනය කියන්නේ සෙල්සියස් අංශක 100ට මෙන්නේ නැහැ ඊට වඩා අඩු උෂ්ණත්වයේ. හරි? ඒතකොට වාෂ්ප භවනය දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එම අපි දැන් රෙදි සෝදනවානේ. මේ රෙදි සෝදලා වැලේ වනනවා. එතකොට රෙද්දේ තියෙන වතුර ටික මොකද වෙලා තියෙන්නේ? වාෂ්ප විදිහට පිට වෙලා යනවානේ. එතන සිද්ධ වෙන්නේ වාෂ්පී භවනය. හරි? එතකොට දැන් පොළවේ වතුර ටිකක් හැලෙනවා සිමෙන්තියේ. හරි? වතුර ටිකක් හැලෙනවා. ඒ වතුර ටික මොකද වෙන්නේ? වේලෙනවානේ. ටික වෙලාවක් යනකොට නේ පොළොව වේලිලා යනවානේ. කියන්නේ වතුර ටික එතනින් වාෂ්ප වෙලා යනවා. එතන සිද්ධ වෙන්නේ මොකද්ද? වාෂ්පී භවනය. නැතුව මේ වගේ අර සෙල්සියස් අංශක 100ට රත් වෙන්නේ නැහැ නේද නේ? ඈ? සෙල්සියස් අංශක 100ට රත් වෙන්නේ නැහැ. ඊට වඩා අඩු උෂ්ණත්වයකදී. එතකොට ලුණු ලේවා වලත් ඕක තමයි සිද්ධ වෙන්නේ. right? අර මුහුදු ජලය අර ලියදි වල එකතු කරලා තියෙනවා නේ. right? මම පෙන්වන්නේ ලුණු ලේවා වල පින්තූරයක් කියන්නේ. right? එතකොට ඒකෙදි සෙල්සියස් අංශක 100ට රත් වෙන්නේ නැහැ. හරි? ඊට වඩා අඩු උෂ්ණත්වයේදී තමයි අධික හිරු රස්නේ හින්දා වතුර මොකද වෙන්නේ? වාෂ්පී භවනය වෙලා යනවා. කියන්නේ සෙල්සියස් අංශක 100ට එන්නේ නැහැ. ඊට වඩා අඩු උෂ්ණත්වයේදී. සාමාන්‍ය සෙල්සියස් අංශක 40ට වගේ යනවා වගේ නේ. 40 50 වගේ ඒ තැන්වල අධික උෂ්ණත්වයනේ රත් වෙනවා. ඒතකොට ජලය වාෂ්ප වෙලා යනවා right. ඒකට තමයි අපි කියන්නේ මොකද්ද? වාෂ්පී භවනය. තේරුණාද ඒක? තේරුණාද? ඔව් සර්
right. එතන මේක තුන්වෙනි ප්‍රකාශයත් හරි. ජීවී දේහය තුල බහිශ්‍රාවී මාධ්‍යයක් ලෙස ජලය වැදගත්යි. හරිද වැරදිද? හරි. ඒක හරි. ඒක හරි නේ. ඒ කියන්නේ බහිශ්‍රාවී මාධ්‍යයක්. ඒ කියන්නේ පුතාලා දැන් අපි ඔය නේද? මූත්‍රා හැම වතුරේ තමයි දිය වෙලා පිට වෙන්නේ. දහඩියත් වතුරේ තමයි දිය වෙලා පිට වෙන්නේ. ඒකට වතුර උදව් කරනවා. නේද? එහෙම නැති වුණොත් ඒවා ශරීරය තුල රැඳී පවතිනවා. එළියට යන්න විදිහක් නැහැ. වතුරේ දිය වෙලා වතුරත් එක්ක තමයි යන්නේ නේ මූත්‍රා ලෙස. right? අපි ඒවට කියනවා අර ශරීරය තුල නිපද වෙන ශරීරයට අනවශ්‍ය ද්‍රව්‍ය නේ. ශරීරයට අහිතකර දේවල් වලට අපි කියන මොනවද? බහිශ්‍රාවී ද්‍රව්‍ය. right? ඕක හරි තේරුම නෙවෙයි. ඒවා ඉහළ පන්තිලේදී අපි ඉගෙන ගන්නවා. හරිද? ඒතකොට මේ ප්‍රකාශයත් හරි. ශාකවල පැවැත්මට ජලය අත්‍යවශ්‍ය නොවේ. වැරදි. වැරදි. අට්ටකේ පරයක් නේද? ඈ. right? වැරදිනේ නේද? හතරවෙනි එක හරි නේද? හතරවෙනි එක හරි. පහ වැරදි. ජල දූෂණ නිසා පරිභෝජනයට ගත හැකි ජලයේ ප්‍රමාණය අඩු වී ඇත. හරි. ඒක හරි. හරි. ඒක හරි. right? ඒක හරි. ශාකවල පැවැත්මට ජලය අත්‍යවශ්‍ය නොවේ. වැරදි. ඔව් නේ. එහෙම කොහොමද දෙන්නේ නේද? ජලය අත්‍යවශ්‍යයි ශාකවල පැවැත්මට. හින්දා හත් වෙනි ප්‍රකාශයත් වැරදි. ලවණතාවය වැඩි වෙන විට ජලයේ ස්කන්ධයද වැඩි වෙන්නේ. ඒක හරි. අපි ඉගෙන ගත්තා. ඒක අපි ඉගෙන ගත්තා නේ. right? ලවණතාවය වැඩි වෙනවා කියලා කියන්නේ ඒ ජලයේ ස්කන්ධය වැඩි. එතකොට ඒකක පරිමාවක් නේ. ඒකක පරිමාවක් කියලා කියන්නේ මොකක් අපි දුමු මිලිලීටර් 100 කරදිය, මිරිදිය සහ කිවුල්දිය. මිලිලීටර් 100 ගත්තා කියලා. ඒතර වැඩිම ස්කන්ධයක් තියෙන මොන ජලයේද? කරදියේ. කරදියේ ජලය. වැඩිම බරක් නේද? බර වැඩිම කාගේද? කරදියේ. right? එතකොට 7 වෙනි ප්‍රකාශයත් හරි. 9 බලන්න. පෘථිවි පෘෂ්ඨයේ ඇති ජලයෙන් 97%ක් මිරිදි අඩංගු වේ. ආයෙත් පචයක් කිව්වනේ. ඈ? වැරදි. වැරදි. ප්‍රවාහන කටයුතු සඳහා ජලය භාවිතා කළ හැකිය. හරි. එක හරි. එක හරි. right? එතනත් එතන ප්‍රශ්න 10ක් තියෙනවා. ඒ 10න් කීයක් හරිද කියලා දාගන්න ලකුණු. 10න් කීයක්ද හරි කියලා දාගන්න. ප්‍රවාහන කටයුතු සඳහා ජලය භාවිතා කළ හැකිය නේ. right. හතරවෙනි ප්‍රශ්නේ බලන්න. ජීවීන්ට සිය ජීවිතය පවත්වා ගෙන යාම සඳහා මූලික ජලය මූලික සාධකයකි. right? ජීවීන්ට සිය ජීවිතය පවත්වා ගෙන යාම සඳහා ජලය මූලික සාධකයකි නේ. ජීවීන්ට right මෙතන ජීවීන්ට කියලා හදාගන්න. ජීවීන්ට ජීවය පවත්වා ගැනීමට ජලය වැදගත් වන ආකාර 4ක් ලියන්න. මේක අපි ඉගෙන ගත්තා. කියන්න බලන්න 4ක්. ජීවී දේහවල පෝෂක පරිවහණයට ජීවී දේහ සිසිල්ව තබා ගැනීමට ජලජ ජීවීන්ට ජීවත් වීමේ මාධ්‍යයක් ලෙස බහිශ්‍රාවී මාධ්‍යයක් ලෙස. very good. ඒතර ওই ටික නෝට් එකේ මම දීලා තියෙන්නේ. right? 4ක් නෙවෙයිනේ. තව ඊට වඩා තව ගොඩක් දීලා තියෙනවා. ඒ ඔක්කොම ටික කියවන්න බලන්න. ඒ මම නෝට් එකේ දුන්න ඒ ටික ඔක්කොම කියවන්න බලන්න. කියවන්නේ තියෙන්නේ. ජීවීන්ට ජීව පවත්වා ගැනීමට ජලය වැදගත් වන ආකාර 4ක්. right. ආ ලියන්නකො එහෙමනම්. ආ කියන්න පුතාලා අර දුව කියන්න. එක කියන්න යා. එක්කෙනා එක ගානේ කියන්න ඈ. හරි. 4 දෙනෙක්ට chance එක තියෙනවා. එක්කෙනෙක් කියන්නේ එකක්. ජීවී දේහවල පෝෂක පරිවහණයට. ඒක ලියලා නැති දුවල පුතාලා ඉන්නවනේ ඒක ලියා ගන්න. මොකද ජීවී දේහය තුල පෝෂණ ද්‍රව්‍ය පරිවහණයට ජීවී දේහය තුල පෝෂණ ද්‍රව්‍ය පරිවහණයට
right. තව කෙනෙක් කියන්න එක. සතුන්ගේ ආහාර ජීර්ණයට very good. සතුන්ගේ ආහාර ජීර්ණය සඳහා හතනතර ජීවීන් මොකද ජීවීන් තුළ පෝෂණ ද්‍රව්‍ය පරිවහනය සඳහා කියලා එක හදාගන්න නේ. අපි ලියන භාෂාවෙන් ලියන්න එපා නේද? දෙවෙනි එක තමයි මොනවද? සතුන්ගේ ආහාර ජීර්ණය සඳහා. තව කෙනෙක් කියන්න එක. ජලජ ජීවීන්ට ජීවත් වීමේ මාර්ගයක් ලෙස very good. ජලජ ජීවීන්ට ජීවත් වීමේ මාධ්‍යයක් ලෙස. දැන් මෙතන ලියන්න පුළුවන්ද ප්‍රවාහනය කටයුතු සඳහා කියන එක මෙතන ලියන්න පුළුවන්ද? බෑ සර්. බෑ. ඒක ජීවී පවත්වා ගැනීමට ඒක අවශ්‍ය සාධකයක් නෙවෙයි. හරි? මෙතන ලියන්න බෑ කර්මාන්ත ශාලා තුල ජලීය භාවිතය සඳහා කියලා එහෙම මෙතන ලියන්න බෑ. නේ මෙතන අහන්නේ ජීවයත් එක්ක සම්බන්ධ වෙලා තියෙන්නේ නේ. ඒකට වෙනමම සෙට් එකක් ඉගෙනුවා. රයිට්? අන්න එතනින් තමයි ගන්න ඕනේ. හරි. තව කෙනෙක් එකක් කියන්න. ජීවී දේහ සිසිල්ව තැබීමට very good. ජීවී දේහය සිසිල්ව පවත්වා ගැනීම සඳහා. තවත් තියෙනනේ මොකද්ද? ජීවීන්ගේ බහිස්රාවී ද්‍රව්‍ය මොකටද? පරිවහනය සඳහානේ. right? බහිස්රාවී ද්‍රව්‍ය පරිවහනය සඳහා. ශාක තුළ ආහාර නිපදවීමට very good. ශාක තුල ආහාර නිපදවීම සඳහා. ශාකවල ඛනිජ ලවණ උරා ගැනීමට very good. ශාක තුල ඛනිජ ලවණ උරා ගැනීම සඳහා නේ. ඔය තියෙන ගොඩාක් ශාක ඍජුව තබා ගැනීමට ශාක ඍජුව තබා ගැනීම ඔව් ශාක ඍජුව පවත්වා ගැනීමටත් අවශ්‍ය වෙනවා නේ. right. හරි. දෙවෙනි එක බලන්න. එතකොට එතන හතරක් ඔයාලා ওই කියපු වගේ හතරක් ලියලා තියෙනවා නම් එකකට ලකුණු එක ගානේ දාගන්න ඈ. හරි. එතකොට මේ ප්‍රශ්න මෙතෙන්ද ලකුණු හතරක් එනවා. ජල දූෂණය යන අර්ථ දක්වන්න. මොකද්ද ජල දූෂණය? විවිධ අපද්‍රව්‍ය පරිපෝෂණය ජලයට එකතු වීම නිසා දුගඳ හමන වර්ණයෙන් රහස් වී ඇති ජීවීන්ගේ පරිභෝජනයෙන් නුසුදුසු බවට පත්වන ජලය ජල දූෂණය ලෙස හැඳින්වේ. very good. very good. නේ අපි ඔක කෙටිම පුතාලා right? ඒ කියන්නේ ජීවීන්ගේ පරිභෝජනයේට නුසුදුසු තත්ත්වයට විවිධ අපද්‍රව්‍ය එකතු වීම නිසා ජලයේ ගතිගුණ වෙනස් වීමට තමයි අපි කියන්නේ මොකද්ද? ජල දූෂණය. නේ? ජල දූෂණය. හරි? එහෙම කියන්නත් පුළුවන්. හරි? එහෙම ලියන්නකො මම කියන්නේ මෙන්න මේකට ලියා ගන්න. right? මෙහෙම ලියන්න. ජීවීන්ගේ පරිභෝජනයේට නුසුදුසු ජීවීන්ගේ පරිභෝජනයට නුසුදුසු තත්වයට ජලය පත්වීම ජල දූෂණය ලෙස හඳුන්වයි. ජල දූෂණය ලෙස හඳුන්වයි. right? ඊට පස්සේ ලියන්න පුළුවන් අර කරුණු ටිකත් right? නැවතීමේ තිත තියලා මෙහිදී ජලය තුල විවිධ අපද්‍රව්‍ය
දිය වී පවතී. මිහිදී ජලය තුල විවිධ අපද්‍රව්‍ය දිය වී පවතී. right? අන්න එහෙම හිතලා ලියන්න. අර පොතේ තියෙන ඒ වාක්‍ය එහෙම කටපාඩම් කරන ලියන්න උත්සාහ කරන්න එපා. එතකොට අමතක වෙනවා. right. ජල දූෂණ සිදුවන ආකාර තුනක් ලියන්න. විවිධ කෘෂි රසායන ද්‍රව්‍ය ජලයට මුසු වීම. රසායනික ද්‍රව්‍ය මිශ්‍ර වීමෙන් ජලාශවල සතුන් නැවී. ගෘහස්ත අපද්‍රව්‍ය ජලයට බැහැර කිරීම. very good. පොලිතීන් හා ප්ලාස්ටික් වැනි දේ ජලාශ වලට එකතු වීම. very good. කර්මාන්ත ශාලා වලින් පිටකරන රසායනික අපද්‍රව්‍ය ජලයට මුසු වීම. රසායනික ද්‍රව්‍ය මිශ්‍ර වීමෙන් very good. very good. very good. ජලාශවල විවිධ ද්‍රව්‍ය සේදීම හා නැම. very good. වාහන සේදීම. very good. ඔය තියෙන්නේ නේ. හරි. කර්මාන්ත ශාලා වලින් පිට කරන අපද්‍රව්‍ය ජලයට මුදා හැරීම. හරි. එකක් නේද? කර්මාන්ත ශාලා වලින් පිට කරන අපද්‍රව්‍ය ජලයට මුදා හැරීම. විවිධ කෘෂි රසායන අපද්‍රව්‍ය ජලයට මුසු කිරීම. ඔව්. ඒක නැව් ලියන්න. හා බෝට්ටු අනතුරට ලක්වීම නිසා සිදුවන තෙල් කාන්දු වීම. very good. very good. ඔය තියෙන්නේ. හරි. ඔන්න ඔය ටික තමයි. ඔතනින් තුනක් ලිව්වනම් හරි ඔතෙන් ඈ. right? ඔතනින් තුනක් ලිව්වනම් හරි. එහෙම එතන ඒ වගේ කරුණු තුනක් ලියලා තියෙනවා නම් ලකුණු තුනක් දාගන්න. right? එතකොට මේ ප්‍රශ්නෙට ලකුණු පුතාලා මෙතෙන්ට 4යි. මෙතෙන්ට 1යි. මෙතෙන්ට 3යි නේ. ඒ කියන්නේ 7යි 8යි නේ. 8ෙන් කීයද කියලා දාගන්න ලකුණු. 8ෙන් කීයද කියලා. 8ෙන් කීයද කියලා දාගන්න ලකුණු. right? උඩ ඉන්න ඔය ලකුණු ටික ලියා ගන්න ඕනම නේ. දැන් මුල්ම ප්‍රශ්නේ ලකුණු 10ක් තිබුණා නේ. උඩ ඉන්න. ඔය මේ ටියුට් එකේ මෙතන ලකුණු 15යි නේ. ඊට පස්සේ ලකුණු 10යි. ඊට පස්සේ ලකුණු මෙතන කීය තියෙන්නේ 1 2 3 4 5 6 7 8 9 නේ. මෙතන 9යි නේ. මෙතන 9යි. ඊට පස්සේ මෙතන ආයෙත් 10ක් ආවනේ. 10යි. පස්වෙනි ප්‍රශ්නේ ලකුණු 8යි නේ. right. 8යි. හරි. පස්වෙනි එක බලන්න. පස්වෙනි එක නේ කීයද? 4 වෙනි එකට නේ. oh right හරි. දැන් මේක බහුවර්ණ එකනේ. 1 2 3 4 right. පස්වෙනි එක බලන්න. ඔව්. දැන් මේක දැකපු ගම මතක් වෙන්න ඕන දෙයක්. මොකද්ද මතක් වෙන්නේ? මේක දැකපු ගම දැන් මතක් වෙන්න ඕන. මොකද්ද මතක් වෙන්නේ? වර්ෂණය. මොකද්ද මතක් වෙන්නේ? ජලයේ පවතින ආකාර ආදර්ශනය. වර්ෂණය ආදර්ශනය කිරීම සඳහා කරන ලද පරීක්ෂණයක් නේද මේක? right. එතකොට දැන් මේකේ මොනවද තියෙන්නේ? right. ඉහත පරීක්ෂණ සිදු කරන්නේ කුමන සංසිද්ධියක් ආදර්ශනයටද? මොකද්ද පරීක්ෂාව? වර්ෂණයට. මොකද්ද? වර්ෂණයට. වර්ෂණය ආදර්ශනය කියන එක ලියන්න ඕන. right? ඔව්. වර්ෂණයට වැරදිද? පවතින ආකාර ආදර්ශනයට කියලා ලිව්වොත් වැරදිද? ජලයේ පවතින ආකාර. ඔව් ඒකත් හරිනේ. ඒක කමන්නේ. වර්ෂණයට මොකද්ද? ඔව්. හරි දෙකම මම බාර ගන්නවා. right? වර්ෂණය ආදර්ශනය කිරීම කියන එකත් බාර ගන්නවා. අනිත් එක තමයි ජලයේ පවතින ආකාර
ආදර්ශනීය කිරීම. right? ජලයේ පවතින ආකාර ආදර්ශනීය කිරීම. වර්ෂණයට ඔව් ඒකත් බාර ගන්නවා. right? හැබැයි මෙතන හරිම උත්තරේ තමයි පුතාලා අරක. මොකද්ද? දෙවෙනි ටි කියපු එක නේ. ජලයේ පවතින ආකාර ආදර්ශනීය කිරීම. right? ජලයේ පවතින ඒක ගන්න පුළුවන්. අරකත් ලියන්නේ ගැටලුවක් නැහැ. right? ජලයේ පවතින විවිධ ආකාර ආදර්ශනීය කිරීම තමයි පුතා මේක හරි උත්තරේ. හරි? ඒකින්ද මෙතන අරක තමයි මම බාරගන්නේ. මොකද්ද? ජලයේ පවතින ආකාර ආදර්ශනීය කිරීම. right? වර්ෂණය කියලා කියන්නේ මේක එක කොටසක් විතරයි පුතා. right? මේකේ තව තියෙනවා මතු පිට ජලයේ තියෙනවා, භූගත ජලයේ තියෙනවා. right? වර්ෂණය කියලා කියන්නේ මෙතන මේ එක කෑල්ලක් විතරයි. මේ කොටස විතරයි. right? නිකන් දැක්කම ගමන් මේක වර්ෂණය කියලා තමයි මතක් වෙන්නේ. ඒනකට මොකද්ද? ජලයේ පවතින විවිධ ආකාර ආදර්ශනීය කිරීම. මම මේක ලියා ගන්න. හරි. ඉහත රූප සටහනේ A B C D E නම් කරන්න. A ඒ කියන්නේ මොනවද? යටින්ම නේ. අපි යටින්ම දාන්න මොනවද දාන්නේ? ගල්. B කියන්නේ බොරළු බොරළු. C කියන්නේ වැලි. D කියන්නේ මැටි. right? එතකොට යටින්ම ගල් ඊට පස්සේ ගල් වලට D වඩා කියන්නේ මොකද්ද? D කියන්නේ බොරළු. right? නෑ සර් D D කියන්නේ මැටි. D කියන්නේ මැටි. ඕක හරියට මෙහෙමයි නේ. ඕක මතක තියාගන්න පුළුවන් හරිම ලේසියිද මෙන්න මෙහෙම. හරි? දැන් ඕක මෙහෙම තියෙනවානේ. හරි. එතකොට දැන් බලන්න මේ සංඝටක වල විශාලත්වය බලන්නකො. යටින්ම තියෙනවා ගල් කැට. ගල් කැට වල සයිස් එක මොකද? ගොඩක් වැඩි නේ. ගල් කැට වල සයිස් එක වැඩි. ඊට පස්සේ ගල් කැට වලට වඩා සයිස් එක අඩු එකක් තියෙනවා. මොනවද තියෙන්නේ? බොරළු කැට. right? බොරළු වල ප්‍රමාණය ගල් කැට වලට වඩා ටිකක් අඩුයි නේ. ඊට පස්සේ බොරළු වලට තව ප්‍රමාණයෙන් කුඩායි. මොනවද? වැලි. right? බොරළු වලට වඩා ප්‍රමාණයෙන් කුඩායි වැලි. වැලි ස්තර. ඊට පස්සේ වැලි වලට උඩින් මොනවද තියෙන්නේ? මැටි නේ. මැටි. right? මැටි. ඒක කියන්නේ අර මේ ප්‍රමාණය වැඩි වෙන අණුපිල්ලට පහළට තියෙන්නේ. right? පහළින්ම තියෙන්නේ සයිස් එක වැඩි. ගල් කැට. ඊට පස්සේ සයිස් එක අඩුම බොරළු. ඊට පස්සේ වැලි කැට. ඊට පස්සේ මැටි. right? අන්න එහෙම මතක තියාගන්න ලේසියි ඒක. එච්චරයි ප්‍රශ්නේ තියෙන්නේ නේද? වායුගෝලයේ ජල වාෂ්ප පවතීදයි පරීක්ෂා කිරීමට සිදු කළ හැකි ක්‍රියාකාරකමක නම් කළ රූප සටහනක් ඇඳ දක්වන්න. ඇඳද මේක? ඔව් සර්. රූප සටහනක් අඳින්න ඕන. මොකක්ද ඇඳේ රූප සටහන? අයිස් කැට කිහිපයක් වීදුරුවකට තමා කාඩ්බෝඩ් කෑල්ලකින් ඔව් ඒ රූපය ඇඳ නම් හරි. ඒක නම් කරන්නත් ඕන නේ. හරි. අපි ගන්නවා මොකද්ද? වීදුරුවක් ගන්නවා. right? ඊට පස්සේ මොකද කරන්න ඕන? දැන් වීදුරුව ඇත්තටම කාඩ්බෝඩ් එකේ වහන්න එපා නේ. right? වීදුරුව තුලට දාන්න මොනවද? අයිස් කැට. right? වීදුරුව තුලට ඔන්නෝම අයිස් කැට දානවා. ඊට පස්සේ මේක වතුරක් තියෙනවා නේ. ජලයක් තියෙනවා. ඊට පස්සේ මේ උඩින් තියෙන මොනවද? කාඩ්බෝඩ් කැබැල්ල. right? උඩින් තියෙන කාඩ්බෝඩ් කැබැල්ල. හරි? ඊට පස්සේ මේ පෘෂ්ඨයේ පිටත තියෙනවා බැඳිලා මොනවද? ජල බිඳිති. right? වීදුරු පෘෂ්ඨයේ පිටත බැඳිලා තියෙන මොනවද? ජල බිඳිති. right? දැන් මේක නම් කරන්න ඕනේ නේ.
right මේක වීදුරුව වීදුරුව සර් ජල බිඳුව නම් කරලා තිබ්බ නැත්නම් වැරදිද? ජල බිඳුව නම් කරන්න ඕන වැරදි නෙවෙයි ප්‍රශ්නේ ඒක හරියට අපි මේක හරියටම කරනවා ජල ඔය බිඳුව රූපෙත් එක්ක ඕක ගැන කෙටි හැඳින්වීමක් කරලා තිබුණා තින් වැරදිද? හැඳින්වීම අවශ්‍ය නැහැ. මෙතන කියලා තියෙන්නේ රූප සටහනක් ඇඳලා නම් කරන්න කියලා. ආය වෙන මොනවත් ඕනේ නැහැ මෙතන. මෙතන මොකද්ද මේක කාඩ්බෝඩ් කැබල්ල නේ. කාඩ්බෝඩ් කැබල්ල. අයිස් කැට. ද්‍රව ජලය. ඔය ටික තියෙන්න ඕනේ. right මේ ඇවිල්ලා දැන් මේසෙක ඈ ඕක ඇන්දනම් ඇති ඈ වෙන මොනවත් ලියන්නත් අවශ්‍ය නැහැ මොනවත් නැහැ මේ කොටස් ටික නම් කරලා තියෙනවා ඇන්දද හැමෝම ඔව් සර්. පරීක්ෂණය මතකයි නේද? විදුරුවක් අරගෙන මොකද කරේ? ඒකෙන් භාගයක් අපි ජලය දාලා ඊට පස්සේ අයිස් කැට දැම්මනේ. දැන් මොකද වෙන්නේ මේ අයිස් කැට වතුරේ දිය වෙනවා. වතුරේ දියනොත් මොකද වෙන්නේ? මේකේ උෂ්ණත්වය මොකද වෙන්නේ? අඩු වෙනවානේ. වීදුරු තුල උෂ්ණත්වය අඩු වෙනවා. කියන්නේ වීදුරු තුල සීතලයි. right? ඒතර වීදුරු පෘෂ්ඨයත් සීතලයි දැන්. හරි? එතකොට මොකද වෙන්නේ? අර පිට තියෙන වායු අණු වල තියෙන ජල අංශුන් නේ. ජල අංශුන් මේ වීදුරු පෘෂ්ඨයේ ගැටෙනවානේ. ඒ ගැටෙනකොට මොකද වෙන්නේ? මේ ජල අංශුන් ද්‍රවය බවට පත් වෙනවා නේ. ද්‍රව ජලය බවට පත් වෙනවා. ඒකේ බිඳිති විදිහට මේ පිටින් තැන්පත් වෙනවා නේ. ඒක කියන්නේ එතකොට මේ ජල බිඳිති කොහෙන්ද ආවේ? වායුගෝලයේ තියෙන ඒ ජල වාෂ්ප තමයි මේ ඇවිල්ලා තියෙන්නේ නේ. ද්‍රව බවට පත් වෙලා තියෙනවා. අපි ඔකට වචනයක් කිව්වා. මොකද වචනේ? ගණීභවනය මේක පාඩමේ නෝට් එකේ මම දීලා තියෙනවා ගණීභවනය කියන්නේ වායුගෝලයේ පවතින ජලාංශුන් වීදුරු පෘෂ්ඨයේ ගැටි ගණීභවනය බවට පත් වී ජල බිඳිති බවට පත් වී ඇත. right මොනවා ලියන්න එපා මතක් කරේ. හරි නේද? right ඊළඟට යන් අපි යනවා. මෙතන මොකද කියන්නේ? රූපේ දැක්කෙන පරිදි A හා B ද්‍රාවණ දෙකෙන් සම පරිමාගෙන ජලය වාෂ්ප වීමට සලස්සා එම තැටිවල ස්කන්ධය ලබා ගන්නා ලදී. හරි? දැන් මේ වගේ පුතා සමාන ජල පරිමාවක් තමයි අරන් තියෙන්නේ. අපි තුන් මිලිලීටර් 5ක් කියලා එකකින්. right මේකෙන් මිලිලීටර් 5යි මේකෙන් මිලිලීටර් 5යි. අරගෙන මොකද කරන්නේ? මේක ජලය වාෂ්ප වීමට සලස්සලා තියෙනවා. right ඊට පස්සේ මොකද කරන්නේ? මෙතන A හා B right ඒක කියන්නේ දැන් මේ ජලය වාෂ්ප වෙලා ගියාට පස්සේ මේ දෙකේ බර නේ මොකක්ද අරන් තියෙන්නේ? මෙතන පුතාලා ඒ තැටියේ ස්කන්ධය කියලා ගන්න. මෙතන ඒ කම්බිය නෙවෙයි ඒ තැටියේ ස්කන්ධය. B තැටියේ ස්කන්ධය. right A තැටියේ ස්කන්ධය B තැටියේ ස්කන්ධය. right එම තැටිවල ස්කන්ධය අහලා තියෙන්නේ නේ. ඒතකොට A තැටියේ ස්කන්ධය B තැටියේ ස්කන්ධය. right දැන් මේ තැටිවල ස්කන්ධය බලපුවාම A තැටියේ ස්කන්ධය මිලිග්‍රෑම් 2යි B තැටියේ ස්කන්ධය මිලිග්‍රෑම් 3යි. අහනවා ලවණතාවයේ වැඩි කුමන ද්‍රාවණයේද?
ලවණතාවය වැඩි මොකේද? මේ B. ද්‍රවණයේ ලවණතාවය වැඩි මොකද්ද? B ද්‍රවණයේ B ද්‍රාවණේ. B තැටි. ඇයි ඒ? දැන් ජලය ඔක්කොම වාෂ්ප වෙලා ගිහිලා තියෙන්නේ. හැබැයි ජලයේ දිය වෙලා තිබුණු දේවල් තැටි ඉතිරි වෙලා තියෙනවා. දිය වෙලා තියෙන්නේ මොනවද? ලවණ. එතන වැඩිපුරම ලවණ තියෙන තැටිය මොකද වෙන්න ඕන? වැඩිම ස්කන්ධයක් දෙන්න ඕනේ. වැඩිම බාරක් දෙන්න ඕනේ. right? එතකොට මෙතන මිලිග්‍රෑම් 3 කියලා කියන්නේ වැඩි අගයක්. ඒ කියලා කියන්නේ B කියලා කියන්නේ ලවණතාවයේ වැඩි. right? හරි? ලවණතාවය වැඩි කුමන ද්‍රාවණයේද? B. B ද්‍රාවණය. B ද්‍රාවණය. තේරුණාද ඒක? තේරුණාද? ඔව් සර්. ආ. ඔව් සර්. පෘථිවි පෘෂ්ඨයෙන් 70%කට වැඩි ජලයෙන් යට වී පවතී. නමුත් පරිභෝජනයට ගත හැකි ජලය ඉතා සුළු ප්‍රමාණයක් පවතී. ජලයේ සීමිත සම්පතක් වන්නේ ඇයිදයි කෙටියෙන් සඳහන් කරන්න. ඇයි ජලයේ සීමිත සම්පතක් කියලා අපි හඳුන්වන්නේ? අපට පරිහරණයට තිබෙන ජල ප්‍රමාණය ඉතා සුළු ප්‍රමාණයක් නිසා. right, very good. ඔව්. කෙටියෙන් සඳහන් කරන්න කියලා තියෙන්නේ නේ. හරි, ඒකින් අපි කෙටියෙන්ම ලියමු. මෙහෙම ලියන්න. පෘථිවියේ පවතින සමස්ත ජල ප්‍රමාණයෙන් මිනිසාට ප්‍රයෝජනයට ගත හැකි ජල ප්‍රමාණය 0.01කි. මේ ඊ타මත්ම සුළු ප්‍රමාණයකි. එම නිසා ජලයේ සීමිත සම්පතක් ලෙස හඳුන්වයි. right? මේ අගයක් දාන්න පුතාලා. මේ අගය හොඳට ඔළුවේ මතක තියෙන්න ඕනේ. 0.01 කියන අගය ඔළුවේ හොඳට මතක තියෙන්න ඕන. right? ඒකත් ලියන්න. එතකොට ඔන්න ඔයාලා හොඳට දන්නවා කියලා දන්නවා බලන කෙනා. right. ඊළඟ බලන්න ඍජුව පරිභෝජනයට ගත නොහැකි ආකාරයේ ජලය සහිත ජල ප්‍රභව දෙකක් නම් කරන්න. කියන්නේ ඍජුව පරිභෝජනයට ගත නොහැකි. right? පරිභෝජනයට. ඒ කියන්නේ අපිට පානය කිරීමට අපහසුනේ, පානය කිරීමට බැරි නොහැකි ආකාරයේ ජලය සහිත ජල ප්‍රභව දෙකක් මොනවද? වර්ණයක් තිබීම, රසයක් තිබීම. ජල ප්‍රභව දෙකක් අහන්නේ. කරදියයි කියුල් දියයි. very good. කරදිය සහ කියුල් දිය නේ. right? එතකොට එතන සර් ඔව් මුහුදු ජලය very good. ඒක තමයි මම කියන්නේ. ඔව් එහෙම ලිව්වත් කමක් නැහැ right? මුහුදු ජලය සහ කියුල් දිය ජලය. right? මුහුදු ජලය සහ කියුල් දිය ජලය. ජලයේ විවිධ ප්‍රයෝජන හතරක් ලියා දක්වන්න. මොනවද විවිධ ප්‍රයෝජන හතර? බීමට, නෑමට, සමීපාර්ශ්වීය කටයුතු සඳහා සනීපාර්ශ්වික කටයුතු
ගෘහස්ත කෑමට කටයුතු මොකද කිව්වේ බීමට කෑමට ගෘහස්ත කටයුතු සඳහා ආහාර පිසීම ඒක තමයිනේ දැන් ජලය කන්න බෑනේ පුතාලා ඈ ජල විදුලිය නිපදවීමට ඔව් නේ රයිට් අන්න ඒ ටික තමයි ලියන්න ඕන නේ එකක් තමයි බීමට ඊට පස්සේ සනීප ආරක්ෂක කටයුතු සඳහා ආහාර පිසීම සඳහා ඊට පස්සේ කෘෂි කර්මාන්තය සඳහා ඊට පස්සේ ජල විදුලි බලය නිපදවීම සඳහා ආයෙ මොකටද ගිනි නිවීම සඳහා ගිනි නිවීම සඳහා ප්‍රවාහන කටයුතු සඳහා නේ ඔන්න ගොඩාක් තියෙනවා right ඔතනින් හතරක් ලියුවා හරි විනෝදාස විනෝදාස්වාදය ජල ක්‍රීඩා කිරීම සඳහා නේ ඔය ගොඩක් තියෙනවා ඔව් ජල ක්‍රීඩා කිරීමට නේ right ඔතනින් හතරක් ලියන්න මැටි කර්මාන්තය මැටි කර්මාන්තය සඳහා right හතර බලන්න G එතකොට බලන්න එතනත් හතරක් ලියලා තියෙනවා ලකුණු හතරක් දාගන්න මෙතන ලකුණු දෙකක් දාගන්න මේකට ලකුණු 1යි right මේකටත් ලකුණු 1යි මේ රූපයටත් ලකුණු 1යි හරි එතකොට කියන්නේ 6ට 1යි 7ටත් 1යි 8ට 1යි 8ට නේ 8ට තියෙනවා 8ට උත්තරේ මොකක්ද 8 මම දැන් කිව්වා පුතා right මට ඇහුන්නේ සර් ඒක ජලයේ සීමිත සම්පතක් කියලා නහන්නේ ඇයි ඒ මම ලියපු උත්තරේ කියන්න කවුරු හරි කියපු උත්තරේ කියන්න බලන්න කියපු උත්තරේ පවතින සමස්තයෙන් මිනිසාට ප්‍රයෝජනයෙන් 0.01කි. මෙය ඉතාමත් සුළු ප්‍රමාණයකි. එම නිසා ජලය සීමිත සම්පතක් ලෙස පවතී. මේ පෘථිවියේ පවතින සමස්ත ජල ප්‍රමාණයෙන් 0.01ක් මිනිසාගේ ප්‍රයෝජනය සඳහා මම අර කියපු වචන ටික මොනවද දැන් තියෙන්නේ නේ රයිට් හරි අය 4 බලන්න ජීවීන්ට ජීවය පවත්වා ගැනීම සඳහා ජලයේ ප්‍රයෝජනවත් වන අවස්ථා 4ක් මේක අපි අර අතෙන්දි කතා කරා නේ රයිට් මේක අපි කතා කරා මේ ප්‍රශ්නේ නේද ජීවීන්ට ජීවය පවත්වා ගැනීම සඳහා ජලයේ ප්‍රයෝජනවත් වන අවස්ථා 4ක් අපි මේ කලිනුත් කතා කරා මේ ප්‍රශ්නෙම කතා කරා නේද මොනවද ජීවීන්ගේ බහිස්රාවී කටයුතු සඳහා ජීවීන්ගේ දේහ උෂ්ණත්වය සිසිල් නේ දේහ සිසිල්ල පවත්වා ගැනීම සඳහා ඊළඟ මොකද්ද ශාක තුලට khනිජ ලවණ උරා ගැනීම සඳහා ඊට පස්සේ ශාක තුල ආහාර නිපදවීම සඳහා ජීවීන්ට ජීවත් වීමේ මාධ්‍යයක් ලෙස නේ ජලජ ජීවීන්ට right ඔන්න ওই ටික තමයි උතෙන්ද එන්නේ right මේක බලන්න නිවසේදී හා පාසලේදී ජලයේ අපතේ යා හැකි අවස්ථා 3ක් ලියා දක්වන්න. අන්න ජලයේ අපතේ යන අවස්ථාවන් 3ක් කියන්න බලන්න කොහොමද? ජල කරාම නිවැරදිව නොවැසීම නිවැරදිව වසා නොතැබීමෙන් අය ජල නල කරාම ඇදී තැබීම මුළු තැන්ගේ විවිධ කටයුතු වලදී ඔව් නේ එකක් තමයි ජල කරාම නිසියාකාරව මොකද්ද? වසා නොතැබීම නේ ඒක කියන්නේ බුරුලට වහලා තියෙනවා. ජල කරාම නිසියාකාරව වසා නොතැබීම. අන්න ඒක ලියන්නකො එක. ජල කරාම නිසියාකාරයෙන් වසා නොතැබීම. ජල නලවල කාන්දු පැවතීම අන්න හරි. අනිත් එක තමයි මොකද්ද? ජල නල තුල කාන්දු පැවතීම. ජල නල තුල මෙහෙම ලියන්න ජල නල තුලින් ජලය කාන්දු වීම.
ජල නල තුලින් ජලය කාන්දු වීම. අනිත් එක මොකද්ද? නොසලිකිලිමත්කම නේ. නොසලිකිලිමත්කමෙන් ජලය වැඩිපුර පරිභෝජනය කිරීම. නැත්නම් පරිහරණය කිරීම නේ. ඒක ලියන්න. නොසලිකිලිමත්කම නිසා ජලය වැඩිපුර පරිහරණය කිරීම. ඒ කියන්නේ අර පිරිමැස්මක් නැහැ. right? මල් පැලයකට වතුර දාන්න කිව්වොත් එහෙම මල් පැලයට අවශ්‍ය ප්‍රමාණයටත් වඩා වතුර දාන්න. නේද? නාන්න ගියාම එහෙම නේද? සමහරු එහෙමනේ. දැන් නානවා ෂවර් එක ඇරලා තියෙන්නේ. හරි? ඊට පස්සේ මොකද කරන්නේ? දැන් ඔන්න වතුර ටික දැන් ෂවර් එක අස්සට නේ. ගිහලා වතුර දැන් නේ වතුර ටික ඇඟේ දාගෙන ඊට පස්සේ මොකද වෙන්නේ? දැන් සබන් ගගා ඉන්නවා ෂවර් එක ඇරලා. මොකද වෙන්නේ? සබන් ගාන මොහොතේ ෂවර් එක වහන්න පුළුවන් නේ අපිට නේ. එහෙම වහන්න ඒකත් අරගෙනම තමයි අපි සබන් ගන්න. ඒතර අතන මොකද වෙන්නේ? වතුර. එතන වතුර නාස්ති වෙනවා. එතන වතුර නාස්ති වෙනවා. නොසැලකිලිමත් ලෙස දිගු වේලා ස්නානය කිරීම. ඔව් දිගු වේලාව. ඔව්. ඒ වගේම තමයි රෙදි හොදාද්දිත් නේ. රෙදි හොදාද්දිත් අර පිරිමැස්සෙන් වතුර භාවිතා කරන්නේ නැහැ. right? හරි. ඒ වගේ දේවල් තියෙනවා. ගෙවල් වල ඕන තරම් දේවල් තියෙනවා. වාහන සේදීමේදී වාහන සේදීමේදීත් අවශ්‍ය ප්‍රමාණයට වඩා වතුර භාවිතා තුලේදීමෙන් ඔව් නේ. ඊට අමතරව ගෙදර දැන් අර වතුර නේ ටැංකියේ වතුර මෝටරේ තුලින් නේද මෝටරේ දාලා දැන් වතුර දැන් ටැංකිය උතුරලා යනවා. ඒකත් නාස්තියක් තමයි. හරි ඒක නිසි වෙලාවට මෝටරය ඔෆ් කරන්නේ නැහැ. එහෙම නැත්නම් ඒක ඔටෝ ඔෆ් වෙන්න කිසිම යාන්ත්‍රණයක් සකස් කරලා නැහැ. ඒ වගේ දේවල් නිසා මොකද වෙන්නේ? ජලය නාස්ති වෙනවා. right? හරි ඊට පස්සේ අන්න ඒ ටික ලියා ගන්න ඕනේ. මං කියන්න ඕනද? right. 7 බලන්න. ඔබට කරදිය මෙදිදිය සහ කිවුල්දිය වෙන වෙනම සපයා ඇතිනම් ඒවා වෙන් කර හඳුනා ගැනීමට සුදුසු ක්‍රමයක් යෝජනා කරන්න. කොහොමද? දැන් වෙන වෙනම සපයලා දීලා තියෙනවා. කරදිය මෙදිදිය සහ කිවුල්දිය වෙන වෙනමම සපයලා දීලා තියෙනවා. ඒවා වෙන් කර හඳුනා ගැනීමට සුදුසු ක්‍රමයක්. මොකද්ද? ඒවායේ ස්කන්ධය ගතිය පෙන්නුම් කරනවා. ඔව්. අද අපි වෙනන්නේ. අපි පුතාලා එහෙමයි. සමාන පරිමාවක් කරන්නේ. right? මයික් එක ඔෆ් කරගන්න. right. ලියන්න. මෙහෙම ලියන්නකෝ. ලියන්න. සෑම ජල කොටසකින්ම සමාන පරිමාවක් බැගින්ගෙන සෑම ජල කොටසකින්ම සමාන පරිමාවක් බැගින්ගෙන එම එක් ජල කොටසේ ස්කන්ධය එම එක් ජල කොටසේ ස්කන්ධය වෙන වෙනම මැනීම මෙහිදී වැඩිම ස්කන්ධයක් සහිත ජල කොටස වනුයේ
මෙහිදී වැඩිම ස්කන්ධයක් සහිත ජල කොටස වනුයේ කරදියයි. කරදියයි. ස්කන්ධයක් සහිත ජල කොටස. ජල කොටස වනුයේ කරදියයි. අඩුම ස්කන්ධයක් වනුයේ මිරිදියයි. අඩුම ස්කන්ධයක් වනුයේ මිරිදියයි. එවිට අනෙක් ජල කොටස වනුයේ කිවුල් දියයි. එවිට අනෙක් ජල කොටස වනුයේ කිවුල් දියයි. හරිනේ රයිට් මේ ප්‍රශ්නේ බලන්න 8:59 නේ තව වෙලා තියෙනනේ අපි 7:00 පටන් ගත්තේ හරි තව භාගයක් තියෙනවා සෝබාදාමෙන් අපට දායාද කළ ප්‍රයෝජනවත් දෑ ස්වභාවික සම්පත් ලෙස හැඳින්වේ ජලයේ සීමිත සම්පතකි නේ ජලයේ සීමිත ස්වභාවික සම්පතකි රයිට් එතකොට මෙතන දීලා තියෙනවා නේ සාගර මුහුදු ජලය වැඩිම ප්‍රමාණය මේ ප්‍රස්ථාරයේ ඊට පස්සේ මේ තියෙන ඝන අවස්ථාවේ ඇති ජලය ඊට පස්සේ තියෙනවා ප්‍රයෝජනයට ගත හැකි ජලය ඊට රූපයේ දක්වා ඇති පෘථිවි පෘෂ්ඨයේ ඇති ජල ප්‍රමාණයන්ය රූපයේ දැක්වෙන පරිදි වැඩිපුරම ජලය ඇත්තේ කොහිද සාගර හා මුහුද සාගර හා මුහුදු ජලය නේ සාගර හා මුහුදු ජලය එතන ලියන්න සාගර හා මුහුදු ජලය ජලයේ පවතින ප්‍රධාන ආකාර තුනක් ඔබ ඉහත ඉගෙනගෙන ඇත. ඒවා නම් කරන්න. මොකද්ද? නේ මතු පිට ජලය, භූගත ජලය. ඔව්. ජලයේ පවතින ප්‍රධාන ආකාර තුනක් ඔබ ඉගෙනගෙන ඇත. ඒවා නම් කරන්න. මොනවද? එකක් තමයි වර්ෂණය මතු පිට ජලය සහ මොකද්ද භූගත ජලය නේ භූගත ජලය වර්ෂණය මතු පිට ජලය සහ භූගත ජලය වර්ෂණය මතු පිට ජලය සහ භූගත ජලය ජලයේ විවිධ ප්‍රයෝජන හතරක් ලියා දක්වන්න ජලයේ විවිධ ප්‍රයෝජන මේක නම් අපි දැන් ලිව්වා නේ පුතාලා මේක ඔයාලා දන්නවා අපි මේකට කලිනුත් ලියලා තියෙනවා නේ රයිට් ජලයේ විවිධ ප්‍රයෝජන හතරක් මොනවද ජලයේ විවිධ ප්‍රයෝජන හතර අපිට ලියන්න පුළුවන් කුෂිකර්මාන්ත සඳහා ජලය භාවිතා කිරීම ලියන්න පුළුවන් ඊට පස්සේ ආය මොනවටද සනීප ආරක්ෂක කටයුතු සඳහා ජලය භාවිතා කිරීම ඊළඟට මොනවද බීමට ආහාර පිසීමට ඔව් ආහාර පිසීමට අය ගෘහස්ත කටයුතු සඳහා ඔව් ගෘහස්ත කටයුතු සඳහා වෙන ඔව් ප්‍රවාහන කටයුතු සඳහා ජලය භාවිතා කිරීම නේ ඔන්න ගොඩක් තියෙනවා මොකද පුතා ජල ක්‍රීඩා සඳහා ජල ක්‍රීඩා කිරීම සඳහා ඔව් විනෝදාස්වාදයේ සඳහා නේ ඔන්න ගොඩක් තියෙනවා නේ එතනින් මේ හතරක් ලියා ගන්න ඕන හරි එතනින් හතරක් ලියා ගන්න හැමෝම ලියලාද තියෙන්නේ ඔව් සර් හතරවෙනි එක බලන්න මිනිස් ක්‍රියාකාරකම් නිසා ජලයේ දූෂණය වනු ඇත ජලයේ දූෂණ වන ක්‍රම තුනක් ලියන්න දැන් අපි මේක කලිනුත් ඉගෙන ගත්තා නේ කලිනුත් සාකච්ඡා කරා මොනවද ප්ලාස්ටික් ද
දැමීම. කසල ජලයකට එක්තු වීම. ඔව්නේ. මේවනේ කර්මාන්ත ශාලාවලින් පිට කරන අපද්‍රව්‍ය ජලයට මුදා හැරීම. හරි? කර්මාන්ත ශාලාවලින් පිට කරන අපද්‍රව්‍ය ජලයට මුදා හැරීම. රසායනික ද්‍රව්‍ය මිශ්‍ර වීම. ඔව් ජලයට විවිධ රසායන ද්‍රව්‍ය මිශ්‍ර වීම. ඊළඟට මොනවද තියෙන්නේ? ජලාශවලට කැලි කසල එකතු කිරීම. නේ කැලි කසල එකතු කිරීම. වෙන මොනවද? ජලාශවල විවිධ ද්‍රව්‍ය සේදීම. ඔව් ජලාශවල විවිධ ද්‍රව්‍ය සේදීම. ඔව් පොලිතින් හා ප්ලාස්ටික් වැනි ද්‍රව්‍ය ජලාශවලට එකතු කිරීම. නේ ඔන්න ගොඩක් තියෙනවා. රයිට්? අන්න ඒ ටික තමයි මෙතන ලියන්න ඕන. දැන් ආයෙත් අහන ජල දූෂණය යන කුමක්ද කියලා. මේක අපි දැන් ඉස්සර කතා කරානේ. රයිට්? මේක අපි කතා කරා. ඒවා අවම කර ගැනීමට යෙදිය හැකි උපක්‍රමයක් ඉදිරිපත් කරනවා. අන්න ඒක වැදගත්. ජල දූෂණය අවම කර ගැනීමට යෙදිය හැකි උපක්‍රමයක්. කියන්න බලන්න මොනවද? පොලිතින් හා ප්ලාස්ටික් වැනි දෑ ජලාශවලට එකතු නොකිරීම. නිසි කසල බඳුන්වලට දැමීමට මිනිසුන් යෙදවීම. ඔව් එකක් තමයි පුතාලා මෙහෙමයි. දැන් පොලිතින් හා ප්ලාස්ටික් වැනි ද්‍රව්‍ය ජලාශවලට එකතු නොකර ඒවා ප්‍රතිචක්‍රීකරණය සඳහා යොමු කිරීම නේ. අන්න ඒක ලියන්න. ඒ විදිහටම ලියන්න. එක ලියා ගන්න. පොලිතින් හා ප්ලාස්ටික් වැනි ද්‍රව්‍ය. පොලිතින් හා ප්ලාස්ටික් වැනි ද්‍රව්‍ය ජලයට මුදා නොහැර ප්‍රතිචක්‍රීකරණය සඳහා යොමු කිරීම. කුණු කසල නියමිත කසල බඳුන්වලට බැහැර කිරීම. ඔව් ඒකත් ලියන්න පුළුවන්. හරි ඊළඟට ලියන්න මෙහෙම. නාගරික කැලි කසල නියමිත ක්‍රමවේදයට බැහැර කිරීම හෝ කොම්පොස්ට් පොහොර නිෂ්පාදනයට යොමු කිරීම. කොම්පොස්ට් පොහොර නිෂ්පාදනයට යොමු කිරීම. right ඒක ලියන්න පුළුවන්. ඒ කියන්නේ දැන් කැලි කසල එහෙම කඳු ගොඩ ගහ ඔය තියාගන්න නැතුව නේ අපිට පුළුවන් කොම්පොස්ට් පොහොර වගේ ව්‍යාපෘතීන් පටන් ගන්න පුළුවන් නේ. right කොම්පොස්ට් පොහොර හදන්න යොමු කරන්න පුළුවන්. ඒ වගේම තමයි නේද සමහර රටවල දැන් ලංකාවෙත් එක පටන් ගන්න තියෙන්නේ ඇත්තටම. right පටන් ගන්න මම හිතන්නේ ඒක තාම පටන් ගන්නම නැහැ. ඒක පටන් ගන්නයි හදන්නේ. කැලි කසල දහනය කරලා විදුලිය නිපදවන්නත් පුළුවන් නේ. ඒකත් ලියන්නකෝ. නාගරික කැලි කසල භාවිතයෙන් විදුලිය නිපදවීම. right තව එකක් ලියා ගන්න මෙහෙම. කර්මාන්ත ශාලාවලින්
පිට කරන අපද්‍රව්‍ය කර්මාන්ත ශාලාව වලින් පිට කරන අපද්‍රව්‍ය පරිසර හිතකාමී ලෙස පරිසර හිතකාමී ලෙස පරිසර හිතකාමී ලෙස පිළිගත් ක්‍රමවේදයකට පරිසර හිතකාමී ලෙස පිළිගත් ක්‍රමවේදයකට බැහැර කිරීම. right? පිළිගත් ක්‍රමවේදයකට බැහැර කිරීම. හරි? ඒ කියන්නේ පුතාලා දැන් ඔය කර්මාන්ත ශාලාව වලින් පිට කරන අපද්‍රව්‍ය අපිට එවුවා ඒ විදිහටම පරිසරයට මුදා හරින්න බෑ. right? ඒක ලංකාවේ තියෙන පරිසර නේද? මධ්‍යම පරිසර අධිකාරිය කියලා තියෙන ආයතනය. ඒ මගින් ඒවා නියාමනය කරලා තියෙනවා. හරි ඔයාලට වැඩි තේරෙන්නේ නැතුව ඇති. හරිද? ඒවා පිට කරන්න ඕන ක්‍රම තියෙනවා. හරි? ඒ විදිහට අපිව සකස් කරන්න ඕන. එහෙම කරපුවාම ඔය ප්‍රශ්න විසඳ ගන්න පුළුවන්. right? හරි ඔය ටික ඇති මේ ප්‍රශ්නෙට ඕනටත් වඩා තියෙනවා. ඊළඟට බලන්න මොකද්ද? දූෂිත ජලය පානය කිරීමෙන් වැළඳිය හැකි රෝග දෙකක් නම් කරන්න. පිළිකා වකුගඩු රෝග ඔව් දූෂිත අතිසාරය කොලරාව very good. ඔව් දූෂිත ජලය පානය කිරීමෙන් වැළඳිය හැකි රෝග ලියන්න. එකක් තමයි පාචනය, කොලරාව, ඇමීබා අතිසාරය, right? පාචනය, කොලරාව, ඇමීබා අතිසාරය ඔන්න තුනක්ම තියෙනවා නේ. ඔව් ඊට අමතරව වකුගඩු රෝග පිළිකා ඔව් පිළිකා සෑදීම right? ඔන්න ගොඩක් තියෙනවා. දෙකට තියෙනවා ගොඩාක් තියෙනවා නේ. දෙකක් නෙවෙයි ගොඩාක් තියෙනවා නේ. පාචනය වැළඳීම, කොලරාව සෑදීම, ඇමීබා අතිසාරය වැළඳීම, ඊට පස්සේ වකුගඩු රෝග සෑදීම, පිළිකා රෝග සෑදීම ඔන්න ගොඩාක් තියෙනවා. right? හරි. එතකොට දැන් මේකේ ඔයාලා ලකුණු ටික එකතු කරන්න ඕන. right? ලකුණු ටික එකතු කරන්න. හරි මේ ප්‍රශ්නෙට එතකොට ඉන්න බලන්න දැන් 9 වෙනි ප්‍රශ්නෙට ලකුණු 1යි මෙතෙන්ද 3යි 4යි මෙතෙන්ද 4යි එතකොට 8යි මෙතෙන්ද 3යි 11යි මෙතෙන්ද 1යි 12යි මෙතෙන්ද 1යි 13යි මෙතෙන්ද 2යි 15යි ලකුණු 15ෙන් දාගන්න. ඔව් ඔව් මම අර පරීක්ෂණය නම් කරලා අඳින්න කියන එකේ පරීක්ෂණය කෙටි අඳින්නේ මොකද ලිව්වස ඒකට ලකුණු අඩු කරනවද? නෑ ඔයා ඒක ඇඳලා නම් කරානේ. ඔව් සර්. එහෙනම් ඒක ලකුණු අඩු කිරීමක් කරන්නේ නැහැ. right? හැබැයි අර වැඩි දෙයක් ඔයා එතන කරලා තියෙනවා. ඒක අවශ්‍ය නැහැ ඒක. හරි? හරිද? 9 වෙනි ප්‍රශ්න ලකුණු 15න් කීයද කියලා දාගන්න. ඊට පස්සේ මේ ප්‍රශ්නෙට 8ට ලකුණු එතකොට 1යි මෙතෙන්ට 2යි ඈ. එතකොට 3යි මෙතන 4යි නේ. එතකොට 4යි 3යි 7යි 7යි මෙතෙන්ට 4යි 11යි. 11යි මෙතන 3යි 14යි. 14යි මෙතන 1යි 15යි. right? 8 වෙනි ප්‍රශ්නෙට ලකුණු 15න් දාගන්න. එතකොට 15යි 15යි 30යි මෙතෙන්ට 1යි ඈ මේ ප්‍රශ්නෙට 1යි. එතකොට 31යි මේකට සම්පූර්ණයෙන්ම නම් කරලා දාගත්තා නම් ලකුණු 5ක් දාගන්නකො. right? ලකුණු 5ක් දාගන්න. එතකොට 31යි 5යි 36යි. මෙතන ලකුණු
එකයි මෙතන 4යි නේ. කියන්නේ 5යි. එතන 36යි 5යි 41යි මෙතෙන්. හරි? 41යි. මෙතෙන්ද 4යි 5යි. කියන්නේ 41යි 45යි 46යි මෙතන 3යි. එතකොට ඔක්කොම 47යි මෙතෙන්ද. හරි? 47යි මෙතන ප්‍රශ්න 10යි 57යි. මෙතෙන්ට 9යි. නේ? එතකොට 57යි 60යි 66යි. 66යි මෙතෙන්ට 10යි. 76යි. 76යි එතකොට මෙතෙන්ට 15යි නේ. right? එතකොට මේ දෙවෙනි කොටසට ලකුණු 76යි උඩ කොටසට ලකුණු 15යි. right? මේක 15න් කිරි කියලා දාගන්න. දෙවෙනි කොටසට 76න් දාගන්න. දැන් මේක 100න් 100ක් එන්නේ නැහැ. අන්න එහෙම ලකුණු දාගෙන ඔයාලා මට එවන්න මැසේජ් එකක්. හරි? තම තමන්ම බලන්න ලකුණු කීයක් ගත්තද කියලා. ප්‍රයිවට් ද ඔව් ප්‍රයිවට් දාන්නකො. හරි. එතකොට ඔන්න හොඳ ටියුට් එකක් කරා. දැන් කට්ටිය සමහරක් අය ලිව් වෙලා තියෙනවා. මං කියලා තියෙන පන්ති ඉවරෙන්න කලින් ලිව් වෙන්න එපා කියලා. හරි? ඒ වුණාට ඉතින් සමහර කට්ටිය ලිව් වෙලා තියෙනවා. හරිද? තාම නිදිමත ගතියක් ඇති වෙන හිතුවන්නේ නැහැ. තාම 9 කාලේ ඉන්න වෙලාව. හරි පුතාලා. එතකොට නේ අපි කොච්චර පාඩම් තියරි ඉගෙන ගත්තත් ප්‍රශ්න තමයි කරන්න ඕන. රයිට්? ප්‍රශ්න කිරීමෙන් තමයි වැඩිපුර අපිට දැනුමක් ලැබෙන්නේ. හරි? කියන්න පොත් පාඩම් කරාට වැඩක් නැහැ. ප්‍රශ්න වලට උත්තරයක් ලියා ගන්න බැරි නම්. හරි. එහෙමනම් අදට පන්ති මම නවත්තනවා. මොනවාරි ගැටලු තියෙනවද? නෑ නේද? හරි. එහෙමනම් අපි පන්තියේ ආයේ ඊළඟ බ්‍රහස්පතින්ද පටන් ගන්නවා. එතකොට අපි අලුත් පාඩමක් පටන් ගන්නෙ. 4 වෙනි පාඩම. රයිට්? මම ඒකේ ටියුට් එක ඔයාලට දානම් ගෲප් එකට. මෙහෙම පුතාලා දැන් මේ දවස්වල මම කලින් වතාවකුත් කියලා තියෙනවා. මේ ටියුට් එකේ තියෙන දේවල් ඔයාලා පොතක ලියා ගන්න පුළුවන් නම් ඒත් කමක් නැහැ. print out ගන්නම අවශ්‍ය නැහැ. හරිද? පොතේ CR පොතක මේ තියෙන ආකෘතියට අනුව ලියා ගන්න පුළුවන් නම් ඒත් කමක් නැහැ. හරි? හරි. එමනම් මම අතර පන්ති නවත්තනවා. ඔයාලා හැමෝටම සුබ රාත්‍රියක්. අයබෝවන්. අයිබෝවන් සර් good night. අයබෝවන් good night. අයිබෝවන් සර් good night sir Good night. Busarnai.